උසස් පෙළ භෞතික විද්‍යාවේ යාන්ත්‍ර විද්‍යාව කොටසේ 11 වෙනි පරිච්ඡේදයට අපි ඇවිල්ලා තියෙන්නේ. මේක ඇත්තටම හුඟක්ම වැදගත් කොටසක් යාන්ත්‍ර විද්‍යාවේ. ඒ වගේම අපිට භෞතික විද්‍යාව බොහෝ අංශවලදී උවමනා වෙන. ඒ නිසා මම මුලින්ම ආරාධනා කරනවා ඔබ සියලු දෙනාගෙන්. ඊට සාවධානව හුඟම් දීලා මේවා නැවත හදාarලා මේ කොටස පුරුදු වෙන්න. මොකද අපි අනාගතයේ අපි යම් ආකාරයකින් තාක්ෂණයේ මේ පැත්තේ මොන විදිහේ අධ්‍යාපනයකට ගියත් මේ වෘත චලිතය හා භ්‍රමණ චලිතය පිළිබඳ මූලික දැනුම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා ඔබට. ඒ නිසා අපි ඉතාම උනන්දුවෙන් ඉගෙන ගත යුතු මාතෘකාවක්. ඒ වගේම ඉතාම රසවත් මාතෘකාවක්. ඒ වගේම අපිට සාමාන්‍ය ජීවිතයේදී බොහෝ අවස්ථාවලදී අපි විවිධ දේවල් භාවිතා කරනකොට අපිට හම්බ වෙන චලිතයක් මේක. ඒතර මේ චලිතය පිළිබඳ අපිට කුතුහලයක් තියෙන්න ඕනේ. ඒක ඉගෙන ගන්න අපිට උනන්දුවක් තියෙන්න ඕන. ඒතර මේ වෘත්ත චලිතය කියලා කියන්නේ අපි දන්නවා හරියටම අපි වෘත්තයක් කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. යම්කිසි අචල ලක්ෂයක ඉඳලා එකම දුරක් ඈතින් ගමන් කරන අංශුවක පතයට අපි කියනවා වෘත්තයක් කියලා ඉවරලා. ඒතර මේ වගේ වෘත්තයක අංශුවක් ගමන් කරනවා අපි සාමාන්‍යයෙන් වෘත්ත චලිතයක් කියලා කියනවා. ඒතර අපි සාමාන්‍ය ජීවිතයේ අපි දකින විවිධ චලිත අපි බලනවා සාමාන්‍යවත් කාර් එකක රෝදයක චලිතය, කරත්තයක රෝදයක චලිතය ගත්තත් අතීතයේ ඉඳලා මිනිස්සු මේ වෘත්තයක චලිතය භාවිතා කරලා තියෙනවා. භ්‍රමණ චලිතය භාවිතා කරලා තියෙනවා. අපි දන්නවා දැන් සරල රේඛාවක් දිගේ යනවට වැඩිය යම් කිසි දෙයක් ලේසියක් කමක් තියෙනවා. භ්‍රමණය කරගෙන ඒක රේඛීය චලිතයකට පරිවර්තනය කරගන්න එක. දැන් වාහනයක වුණත් රෝද කැරකෙන එක වෙන්නේ. නමුත් වාහනේ ඒක උඩ රේඛීයව චලනය වෙන විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ වගේ විවිධ උදාහරණ අපේ ජීවිතයේ ප්‍රයෝජනවත් වෙන මේ වෘත්තාකාර හා භ්‍රමණ චලිතයට සම්බන්ධයි. ඒ විතරක් නෙවෙයි බලන ස්වභාව ධර්මයක් හුඟක් වෙලාවට ස්වභාව ධර්මයේ චලිත සඳහා වෘත්තාකාර චලිතය යොදවාගෙන තියෙනවා, තෝරගෙන තියෙනවා. අපි ගත්තොත් උදාහරණයකට අපි දන්නවා පෘථුවියේ චලිතය ගත්තොත් දැන් පෘථුවියත් ගෝලයක් විදිහට තියෙන. ඒ කියන්නේ වෘත්තාකාර ස්වභාවයක් තියෙනවා. ඒතර පෘථුවිය භ්‍රමණය වෙනකොට පෘථුවිය උඩ තියෙන ඕනම අංශුවක් ඇතුළු අපිත් භ්‍රමණ චලිතයක යෙදෙනවා නේ. ඒ වගේම පෘථුවිය සූර්යයා වටා යම් ආකාරයක ඉලිප්ස් එක වුණත් යම් ආකාරයක භ්‍රමණ චලිතයක් ආවර්තීය චලිතයක යෙදෙනවා. ඒතර මේ බොහෝ චලිත ස්වභාව ධර්මයේ විසින් තෝරාගෙන තියෙන චලිතත් වෘත්තාකාර චලිතයට සම්බන්ධ නැත්නම් ඊට සමීප චලිත වෙනවා. ඒ නිසා තමයි අපි මේකේ වැදගත්කම උගත්ම විශේෂයෙන් තහවුරු කරමින් කතා කරන්නේ. මොකද මේක අපි උනන්දුවෙන් ඉගෙන ගත යුතු නිසා. එතකොට එක අංශුවක් විතරක් තමයි සාමාන්‍යයෙන් වෘත්තයක කරගෙන්න පුළුවන්. අංශුවකට ලොකු වස්තුවක් ගත්තොත් ඒක භ්‍රමණයක් කියනවා කියලා අපි කියන්නේ. ඉතින් අපිට භ්‍රමණ චලිතය කියලා කියන්න පුළුවන් වෘත්තාකාර චලිතයට. අපි ඉංග්‍රීසියෙන් කියනවා සර්කියුලර් මෝෂන් කියලා වෘත්ත චලිතයට. රොටේෂනල් මෝෂන් කියලා කියනවා භ්‍රමණ චලිතයට. දැන් මේ භ්‍රමණ ගැන කතා කරනකොට අපිට විද්‍යාත්මකව මේ භ්‍රමණය හරියට ගණිතමය අපිට භ්‍රමණය ගැන කතා කරන්න බෑ කෝණයක් නැතුව නේ. කෝණයක් කියන්නේම කෝණයක අර්ථ දැක්වීම භ්‍රමණයක් කියන එකයි. නැත්නම් අපි අර පුංචි පන්තියේ දන්න විදිහට මම මේක විශේෂයෙන් යාන්ත්‍ර විද්‍යාවේ මුල් හරියේදී විස්තර කරුවා ඔයගලන්ට කෝණයක් කියන්නේ භ්‍රමණයක් කියලා. නැත්නම් මේ පාද දෙකක් අතර ත්‍රිකෝණයක තියෙන මොකද අපි ත්‍රිකෝණවල කෝණ අහලා තියෙන හින්දා අපි හිතනවා කෝණ තියෙන ත්‍රිකෝණයක කියලා. එහෙම නෙමෙයි. කෝණයක් කියන්නේ භ්‍රමණයක්. දැන් මේ පෑන අපි මෙහෙම කරකැවුවත් මේක කරකින අංශක ගාණක් තියෙනවා. සම්පූර්ණ රවුමක් කරකැවුවොත් අපි කියනවා කරකවපු කෝණයේ අංශක 360යි කියලා. මේකේ පාද දෙකක් නැහැ. අපිට උනත් අංශක 90කින් කරකෙන්න පුළුවන්. ඒ නිසා ආපහු මතක් කරගන්න කෝණයක් කියන්නේ භ්‍රමණයක්. ඒතර මුලින්ම මේ මෙතන කියලා තියෙනවා කෝණයක් කියන භ්‍රමණය වූ ප්‍රමාණයක් බව මීට ඉහතදීත් විස්තර කරලා තියෙනවා. සම්පූර්ණ අපි මේ පිළිබඳ කතන්දරයක් අපි කෝණ මැනීම ගැන කතා කරලා තියෙනවා. ඒතර කෝණයක් මැනීම යනු භ්‍රමණය වූ ප්‍රමාණයක් මැනීමයි. ඒක දැන් අංශක 360ට වැඩි නැත්නම් හරි රවුමකට වැඩි කෝණ තියෙන්න පුළුවන්. යම් දෙයක් රවුම් 5ක් කරකුණොත් එහෙම අංශක 360 ඒවා 5ක් කරගුණා. එතකොට විශාල අගයක් නැති කෝණ එන්න පුළුවන්. ඒ අනුව කෝණයක් කියන්නේ භ්‍රමණයක් කියන එක හොඳට හිතර ගන්න ඕනේ. එතකොට වෘත්ත හා භ්‍රමණ චලිත පිළිබඳ හැදෑරීමට සම්පූර්ණයෙන් කෝණ කෙලින්ම සම්බන්ධයි. ඒ නිසා කෝණ ගැන කතා කරන්නේ නැතුව වෘත්ත චලිතයක් හෝ භ්‍රමණ චලිතයක් ගැන අපට කතා කරන්න බෑ. ඒ නිසා අපි ආපහු මතක් කරගන්න බලමු කෝණ මැනීමේ ඒකක. දැන් විද්‍යාවේ භාවිතා වන කෝණ මැනීමේ ප්‍රධාන ඒකක දෙකක් තියෙනවා. එකක් තමයි අතීතයෙන් අපිට උරුම වූ බොහෝම අතීතයේ ඉඳලා පැවතගෙන එන ඒකකයක් තමයි අංශකය. අංශකය කියන එකට ඉතිහාසයක් තියෙනවා අවුරුදු 6000කට වැඩිය. ක්‍රිස්තු පූර්ව 6000 අවුරුදු 7500කටත් වැඩිය අධික ඉතිහාසයක්, පරණ ඉතිහාසයක් තියෙනවා. ඒතර අංශකය කියන කෝණය මුලින්ම
යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා මිටියාවත් තුළ හිටපු සුමේරියන් වරු ක්‍රිස්තු පූර්ව 6000 ක විතර හිටපු සුමේරියන් වරු තමයි මුලින්ම යොදවාගෙන තියෙන්නේ. ඒක ඊටාම ලිඛිතව ආවේ නැති වුණාට පරම්පරාවෙන් මුඛ වචනයෙන් ඇවිල්ලා ඒක ඊට පස්සේ බැබිලෝනියන් වරුන්ට උරුම වුණා. බැබිලෝන් වරු ඔබ දන්නවා මැටි පොත් පාවිච්චි කරුවා. ඒ වගේ ඔවුන්ගේ මේ අංශකය පිළිබඳ ඉතා අතීතයේ පාවිච්චි වුණු ආකාරය පිළිබඳ ලියවිලා තියෙනවා. ඒකට කෝණ මැනීම සඳහා අංශක කලා විකලා ක්‍රමය ඔබ දන්නවා අංශකයෙන් 60න් පංගුවක් අපි කියනවා කලා එකක් කියලා. කලා එකෙන් 60න් පංගුවක් අපි කියනවා විකලා එකක් කියලා වෙලා ඒ භාවිතා කිරීම අපි කාලෙක ඉඳලා පුරුදු වෙලා තියෙනවා. අපි පොඩි පන්ති ඉඳලා කරගෙන ආවේ හුඟක් වෙලාවට අංශක වලින් කෝණ මැනීම. මේ ඒකකයේ මෙන්ම කාලය මැනීමේ පැය විනාඩි තප්පර ක්‍රමය 60 කියන සංඛ්‍යාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බලන්නකෝ දැන් අපි බොහෝ දේවල් ඒකක වලදී අපිට පහසුවක් එන්නේ විශේෂයෙන් SI ක්‍රමයේ ඒකකවල. අපි යම් ඒකකයක් ඊට කුඩා කොටසකට බෙදීමේදී අපි 10කට බෙදන්නේ. මොකද අපි පාවිච්චි කරන්නේ දශමය සංඛ්‍යා ක්‍රමයක්. දශමය සංඛ්‍යා පද්ධතියක්. අපි ඒකට කියනවා ඒ ඩෙසිමල් සිස්ටම් එකක් කියලා. ඒ කියන්නේ දශමය සංඛ්‍යා. කියන්නේ 10න් 10ට යන ක්‍රමයක් අපි පාවිච්චි කරන්නේ නේ. අපිට ඉලක්කම් තියෙන්නේ බිඳුවේ ඉඳලා 9ට වෙනකන් 10ක්. බිඳුවත් ඇතුළුව. ඒතර යම් දෙයක් අපි 10කට බෙදපුවම අපිට ලේසි. ඉතින් පංගුවක් අය කියන අපේ ඇඟේ අතේ ඇඟිලි අත් දෙකේම ඇඟිලි 10ක් තියෙන හින්දා අපිට මේ ක්‍රමය ඇතුළෙන්ම නිසගයෙන්ම පහසුයි කියලා. ඒ නිසා අපි මේ 10න් 10ට යන ක්‍රමයක් පාවිච්චි කරන්න කියලා. කොහොම වුණත් යම් දෙයක් අපිට 10ට බෙදන්න පුළුවන්. ඒ කැලලක් ආපහු 10ට බෙදන්න පුළුවන්. නේ? දැන් මීටරය ගත්තොත් අපි ඕක අපිට 10කට බෙදන්න පුළුවන්. ඩෙසිමීටරය. ආය 10කට බෙදුවොත් අපිට සෙන්ටිමීටර එනවා. සෙන්ටිමීටරයක් ආය 10කට බෙදුවොත් අපිට මිලිමීටර එනවා. ඒක හුඟක් ලේසියි අපිට. ඒ නිසා SI ක්‍රමයේ හුඟක් වෙලාවට ඒකක භාවිතා කිරීමේදී මේ 10න් 10ට යන ක්‍රමය, ඒ පහසු ක්‍රමයේ ඒකක තෝරගෙන තියෙනවා. ඒ වුණාට අපිට මේ සමස්ත මානව වර්ගයා මේ අතීතයේ එන මෙන්න මේ ඉතා විශේෂ ඒකක දෙකක්. ඒ ඒකක දෙකේ තියෙන ඒ පුරුද්දෙන් ගලව ගන්න බැරි වෙලා තියෙනවා. මක් නිසාද ඒක ගලව ගන්න ගියොත් ලොකු ප්‍රශ්න ඇති වෙනවා ලෝකේ. එකක් තමයි මේ කාලය මැනීම. දැන් කාලය මැනීමේ පැය කියන එක උගලන්ට තේරෙනවා බෙදලා තියෙන්නේ 60කට. නේ? 100කට නෙමෙයි. ඒකට කාලේ 60කට බෙදලා අපි පැය 60කට බෙදුවම විනාඩිය හම්බ වෙනවා. විනාඩිය 60කට බෙදුවම තප්පරය හම්බ වෙනවා. හැබැයි තප්පරය නම් අපේ මේ අංකිත ඔරලෝසු වල ඩිජිටල් වොචර්ස් වල ආයෙ 100කට බෙදලා තියෙනවා තප්පරය. මොකද තප්පරය තමයි පුංචිම කෑල්ල ඒකේ තිබුණු අතීතයේ ඉඳලා ආපු ඒක ආයෙ බෙදනකොට 100ට බෙදලා තියෙනවා. තප්පර දශම ගණන් තියෙනවා. නමුත් පැය විනාඩි තප්පර ක්‍රමය අද දක්වාම තියෙනවා. ඇයි මේක වෙනස් කරන්න බැරි වුනේ මිනිස්සුන්ට? මුළු ලෝකයේම සියලු ගනුදෙනු යන එන ඒවා මිනිස්සුන්ගේ කාලසටහන් සමස්ත ආර්ථිකය ඔක්කොම දේවල් පදනම් වෙලා තියෙනවා මේ කාලය මත. මේ කාලය මෙනීමේ ඒකකේ වෙනස් කරන්න ගියොත් එහෙම විශාල අවුලක් සමහරට මාස ගාණක් යනකම් ලෝකේ ඇති වෙන්නේ. මේකට මුණ දෙන්න මිනිස්සු සූදානම් වුණේ නැහැ. ඒ නිසා අදත් අපි කාලය මෙනීමේ මේ ක්‍රමය අපි පාවිච්චි කරනවා. ඇයි මේ 60න් 60 යන ක්‍රමයක් පාවිච්චි වුනේ? අපි ඇයි අද මේ 10න් 10ට යන ක්‍රමයක් පාවිච්චි කරන්නේ? මේකට හරි උත්තර ඇත්තේ නැහැ. ඒ වගේම තමයි ඒ කියන්නේ ඇත්තනම ඉන්දියානු අරාබි ඉලක්කම් ක්‍රමයේ තමයි මේ දශමය ක්‍රමයේ තියෙන්නේ 10න් 10ට යන. අපි ඒක පුරුදු වෙලා හින්දා අපිට පහසුයි කියන්න පුළුවන්. නමුත් 10න් 10ට යන ක්‍රමයක්ම අතීතයේ ඉඳලා මිනිස් වර්ගයා පාවිච්චි කරා කියලා එහෙම නීතියක් තියෙන්න විදියක් නැහැනේ. දැන් මේ සුමේරියන් වරු 6න් 6ට 60න් 60ට අන්න එහෙම යන ක්‍රමයක් පාවිච්චි කරුවා. ඒගොල්ලන්ට ලේසි වුණේ ඒ විදිහ ගණිත ක්‍රමයක්. ඒ නිසා ඒ අතීතයේ සුමේරියන් වරුන්ගෙන් පැවිත කරන ගණිත ක්‍රමය තමයි මේ 6න් 6ට 60න් 60ට ඒ යන ක්‍රමය පාවිච්චි වුණේ. ඒ නිසා ඔය පැය ක්‍රමයක් ඒ විදිහට ඇවිල්ලා තියෙන අංශක ක්‍රමයක් ඒ විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඒතර එක පැත්තකින් එතකොට කෝණ මැනීමේ ඒකකයක් උනේ මේ අපි කියපු අතීතයේ ඉඳලා උරුම වුණු මේ අංශක ක්‍රමය. දැන් ඒක ඉතිහාසය මෙතන තියෙනවා ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට කියවන්න පුළුවන්. ඔයගලන්ට පුළුවන් අද කාලේ මේ අන්තර්ජාලයට ගිහිල්ලා බොහෝ තොරතුරු මේ ගැන දැනගන්න. මේවා ආපු විදිය. ඒකට මේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය විශේෂයෙන් තර්කානුකූලව යමක් හිතන්න කියන්න පුළුවන් වුණු ශිෂ්ටාචාරයේ ආරම්භය ලෙස සැලකෙන්නේ මේක අද කාලයේ මේ අපි කතා කරන හරිය තියෙන ඉරානයේ යුප්‍රටිස් ටයිග්‍රීස් ගංගා අතර ඒ නිම්නවල තමයි මේ ඒ කියන්නේ තර්කානුකූල හිතන්න පුළුවන් මූලික
මානවයින් පහළ වුණා කියලා විද්‍යාවේ විශ්වාස කරන්නේ. එයිනුත් අපි හුඟක් වෙලාවට කතා කරනවා මේ සුමේරියන් වරු ගැන. ඒතර වර්තමාන ඉරානයේ කොටසක් මේ වාසය කරපු සුමේරියන් වරු 60 සංඛ්‍යාව මූලික කරගත් ගණිත ක්‍රමයක් තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ 60න් 60ට යන ගණිත ක්‍රමයක් තුනේ 10න් 10ට යන නෙමෙයි. ඒතර යම් දෙයක් 60කට බෙදීම ආයේ ඒක 60කට බෙදීම ඒ එච්චර අතීතයේ තමයි සිද්ධ වුනේ. එතකොට එම ශිෂ්ටාරෙන් පසු මතු වූ ඇත්තටම මේ සුමේරියන් වරුම ආක්‍රමණය කරලා බැබිලෝනියන් වරු ඔවුන්ගේ තැන ගත්තා. ඒ බැබිලෝනියන් වරු එකී ගණිත ක්‍රමය උරුම කරගත්තා. අංශක කලා විකලා මිනුම් ක්‍රමයක්, පෑ විනාඩි හා තප්පර ක්‍රමයක් බැබිලෝනියන් වරු අපිට ඉතිරි කළ උරුමයන් වෙනවා. නිසා විද්‍යාවේ අපි අද දක්වාම SI ක්‍රමය තුලත් මේ දේවල් අපිට අමතක කරන්න බැරි විදිහට අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කොහොමද මේ බැබිලෝනියන් වරු මේ අංශකය කියන එක හදාගත්තේ? වෘත්තයක පරිධිය අරයට සමාන දිග ඇති ජායන් 6කින් හරියටම බෙදනවා. මේ එක කෑල්ලක මේ දැන් මේ වෘත්තය මේ එක කෑල්ලක් අරය. මේ එක ජායක් ගත්තොත් ඒකත් අරයයි. අතට හරියටම ජායන් අඳින්න පුළුවන් 6යි. පේනවනේ? හරියටම ජායන් 6ක් අඳින්න පුළුවන් එක ජායක දිග අරයට සමාන වෙන විදියට. අන්න ඒ වගේ මේ ත්‍රිකෝණයක් බලන්න. මෙන්න මේක තමයි මූලික වශයෙන් ඔවුන් හිතන්න පටන් ගත්ත ක්‍රමය. එතකොට එහි ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 60කට බෙදීම මගින් අංශකය නිර්මාණය කරනවා. ඉස්සෙල්ලාම මේක ජායන් 6කට කඩලා වෘත්තයේ කෑලි 6කට කඩාගෙන ඒක කෑල්ලකින් කේන්ද්‍රය ආපතනය වන කෝණය අපි මේගොල්ලෝ ගත්තා අංශක 60ක් කියලා. එතකොට අන්තිමේ වෘත්තයේ කේන්ද්‍රය ආපතන වෙන මුළු කෝණය බලන්න 66ක් එනවනේ. අංශක 360ක් වන පරිදි තමයි මේ කෝණ හදාගත්තේ. විශේෂයෙන් සූර්යාගේ චලිතයත් එක්ක සූර්යා පෘථුවිය වටා භ්‍රමණය වෙනවා කියලා මේගොල්ලෝ හිතුවේ. ඒ භ්‍රමණය හා කාලය එක්ක එකට සම්බන්ධනේ සූර්යාගේ භ්‍රමණය. ඒ නිසා තමයි භ්‍රමණයයි කාලයයි දෙක මෙන්න මේ බැබිලෝනියන් වරුන්ගේ ගණිත ක්‍රමයක් එක්ක එකට යන්නේ. මම හිතනවා අපි හොඳටම දන්නවා අංශකයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද. ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලා ත්‍රිකෝණ ඇදලා ඇති මැනලා කරලා. ඒතර අපි දන්නවා අංශක 10 කියන්නේ කීයද? අංශක 20ක් කියන්නේ කීයක විතරද? අංශක 30ක කෝණයක්, අංශක 60ක කෝණ, අංශක 45 90, අංශක 180 මේ වගේ කෝණ අපි හොඳට අඳුරනවා, දන්නවා ප්‍රමාණය. අපි ඒක අපේ ඇඟටම දැන් මේ වෙනකොට අපි කරපු ගණිතයත් එක්ක අපිට ඒක ඇතුළු වෙලා තියෙනවා. ඉතින් දැන් අන්නේ ගණිත ක්‍රමය ඒ අංශකය එකක් මේ කෝණ මැනීමේ. ඒතර අංශකය භ්‍රමණ මැනීම පිළිබඳ මේ අපි කරන්න යන කොටසේ යම් තරමකට ඇතුළත් වෙන්න පුළුවන්. ඊළඟට අංශකයට වැඩිය වඩා පහසු හා විද්‍යාත්මක ක්‍රමය විතරක් නෙමෙයි SI ක්‍රමයේ කෝණ මැනීමේ අලුත් ඒකකයක් හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒකට කියනවා රේඩියනය කියලා. ඒ නිසා අපි වෘත්ත චලිතයේදී දිගින් දිගට අංශක වලින් කෝණ දුන්නත් අපිට ඒක පරිවර්තනය කරගන්න වෙනවා රේඩියන් වලට. රේඩියන වලින් තමයි කෝණ මයින්නේ. අපි RAD කියන මෙන්න මේ අකුරු තුන මේ තියෙන සිම්පල් RAD තමයි සංකේතය. SI ක්‍රමයේ මෙන්න මේ සංකේතයෙන් පාවිච්චි කරන යොදන රේඩියන කියන කෝණ මැනීමේ ඒකකය අපි මේ කෝණ මැනීමට පාවිච්චි කරනවා විශේෂයෙන් වෘත්ත චලිතය හා භ්‍රමණ චලිතයේදී. දැන් එතකොට SI ක්‍රමයේ එකකත් මේකයි රේඩියන වලින් කෝණ මැනීම මගින් වෘත්තයක අරය ඡාපය හා එම ඡාපයෙන් කේන්ද්‍රය ආපතන වෙන කෝණය ඉතා පහසුවෙන් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි මේ වගේ වෘත්තයක් ගත්තොත් එහෙම මෙතන තියෙන මේ සම්බන්ධය මේ විදිහයි. මේ තියෙන කේන්ද්‍රය කියලා හිතන්නකෝ. දැන් වෘත්තයක මේ තියෙන ඡාපය, මේ තියෙන අරය, මේ තියෙන කේන්ද්‍රය ආපතන වෙන කෝණය θ. මේ අරය r, මේක r, මේ ඡාපයේ දිග l කියමුකෝ. මේ ඡාපයයි අරයයි කෝණයයි කියන මේ ඉතා වැදගත් කරුණු තුන වෘත්තයක රේඩියන වලින් බොහොම ලේසියෙන් සම්බන්ධ කරන්න පුළුවන්. අංශක වලින් එහෙම සම්බන්ධ කරන්න අමාරුයි. ඒ නිසා වෘත්ත චලිතය පිළිබඳ වැඩවලදී වඩාත්ම වැදගත් වෙන්නේ මෙන්න මේ රේඩියන වලින් කෝණ මැනීම. ඒ නිසා අපි ඉතා හොඳටම අවබෝධයෙන්ම දැනගන්න ඕනේ. රේඩියනයක් කියන්නේ මොකක්ද? රේඩියනයක් කියන්නේ කොච්චර විතර කෝණයක්ද? ඒ විදිහට රේඩියන වලින් කෝණ හිතා ගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒත් දැන් මම ඔයගලන්ට අයන්නේ ඉඳලා මුල ඉඳලා රේඩියන කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරනවා. මේ ටික හොඳට ආපහු ලියලා මතක තියාගෙන පාඩම් කරගත්තොත් ඔයගලන්ට පුළුවන් බොහොම ලේසියෙන් මේක හොඳටම හිතා ගන්න, මතක තියාගන්න. දැන් මොකද්ද රේඩියන් එකක් කියන්නේ? නේද? එතකොට රේඩියන වලින් කෝණ මැනීම දැනගන්න නම් ඉස්සෙල්ලාම දැනගන්න ඕන රේඩියන් එකක් කියන්නේ කොච්චරද කියලා. කොයි තරමේ කෝණයක්ද කියලා.
රේඩියන් එකක් කියන්නේ මෙන්න මෙච්චර කෝණයක්. අපි ආපහු ගන්න විදිය බලන්නකෝ. වෘත්තයක් ගන්නවා අරය R1. ඕනෑම අරයක් තියෙනවා. අරය R කියන්නේ ඕන අගයක්. අරය R කියන ඕනම අගයක් වන වෘත්තයක් අරගෙන ඒ වෘත්තයේ පරිධියේ ඡාපයක් ගන්නවා. මේ AB කියන ඡාපය. හරිද? ඒ ඡාපයේ දිග මේ අරයට සමාන කරනවා. ඡාපයේ දිග හරියටම අරයට සමානව ගන්නවා. එතකොට ඕනෑම අරයක් ඇති වෘත්තයක පරිධියේ අරයට සමාන දිගක් ඒ වෘත්තයේ අරයට සමාන දිගක් ඇති ඡාප කොටසක් ගත්තොත් ඒ ඡාප කොටසෙන් කේන්ද්‍රය ආපතනය වන කෝණය තියෙනවානේ. අන්න ඒකට කියනවා රේඩියන් එකක කෝණයක් කියලා. අපෝ බලන්නකෝ ඕනම අරයක් තියෙන වෘත්තයක් ගන්න. ඒතර මේක ඔයගොල්ලෝ බැලුවොත් අරය සෙන්ටිමීටර 5 ගත්තත් 10 ගත්තත් 50 ගත්තත් 100 ගත්තත් අරය කිලෝමීටරයක් ගත්තත් වෘත්තයේ ඒ වෘත්තයේ පරිධියේ එකී අරයට සමාන එකී අරයට සමාන දිගක් තියෙන ඡාප කොටසක් ගත්තොත් කේන්ද්‍රය ආපතනය වෙන්නේ එකම කෝණයක්. කේන්ද්‍රය ආපතනය වෙන්නේ එකම කෝණයක්. අන්නේ කෝණය තමයි අපි කියන්නේ කීයක්ද? රේඩියන් එකක් කියලා. අන්නේ කෝණේ රේඩියන් එකක් කියලා අපි කියනවා. ඒතර මේක හොඳටම හිතට ගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා රේඩියන් එකක් කියන්නේ කීයද කියලා. ආසන්න වශයෙන් රේඩියන් එක අංශක 60කට කිට්ටුයි. දැන් හොඳට බලන්න මෙතන මේකත් R මේකත් R මෙන්න මේ පරිධියත් මෙන්න මේ ඡාප කොටස ගත්තත් පරිධියේ තියෙන ඒකත් R. දැන් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් මේක ආසන්න වශයෙන් සමපාද ත්‍රිකෝණයක් වගේ. එකම දේ මේ ඡාපය ටිකක් වක්‍ර වීමයි. ඡාපය මේකේ දිග අරය වුණාට පොඩ්ඩක් R වුණාට ඒ පැත්ත වක්‍රයක් තියෙන්නේ. පොඩි වක්‍රයක් තියෙන්නේ. දැන් මේක අංශක 60ට හුඟක් කිට්ටුයි. රේඩියන් එක කියන කෝණය අංශක 60කට කිට්ටු කෝණයක්. ටිකක් අඩුයි හැබැයි. මොකද මේ පාදය සරල රේඛාවක් වගේ R වෙන්න දික් වුණා නම් තමයි හරියටම මේක සමපාද ත්‍රිකෝණයක් වෙන්නේ. ඔබ හොඳටම දන්නවා සමපාද ත්‍රිකෝණයක කෝණයක් අංශක 60යි කියලා නේ. එතකොට මේක සමපාද ත්‍රිකෝණයක් නොවන්නේ මෙන්න මේ සමාන දිගක් තියෙන මේ AB කියන පාදය වක්‍ර වීම නිසා. වක්‍ර වීමෙන් දිග චුට්ටක් අඩු වෙන හින්දා මේ කෝණය අංශක 60ට වැඩිය චුට්ටක් අඩු වෙනවා. හරිද? හරියටම ගත්තොත් මේක අංශක 57ක් විතර අංශක 57.3ක් විතර අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි එන්නේ. ඒතර දැන් ඔයගොල්ලෝ ඔලුවට ගන්න ඕනේ මේ රේඩියන් එකක් කියන්නේ කොච්චර විතර කෝණයක්ද කියලා. 60කට කිට්ටු. මේ අංශක 60කට ටිකක් අඩු. මොකද අංශක 60 අපිට පුරුදුයි. මොකද අපි පොඩි කාලේ ඉඳලා වැඩ කරනවානේ සමපාද ත්‍රිකෝණ ගැන අංශක 60ක් කෝණයක් තියෙන ත්‍රිකෝණ අපිට නිතර එනවා. ඉතින් ඒ හින්දා අපි මේ අංශක 60 කියන කෝණේ තරම අපිට පුරුදු නිසා අඳුරන නිසා රේඩියනය මතක තියාගන්න. ඊට කිට්ටුයි 60කට අංශක 60කට චුට්ටක් අඩුයි කියලා මතක තියාගන්න. එතකොට තරම ගැන අවබෝධයක් අපිට ඔළුවේ එනවා. මේ තියෙන මේ අර්ථ දැක්වීම ඕනෑම අරයක් ඇති වෘත්තයක පරිධියේ එහි අරයට සමාන දිගක් ඇති ඡාප කොටසක් තෝරගන්න. හරිනේ? අපි AB කියලා මේ අරන් තියන්නේ ඒක. එම ඡාප කොටසෙන් එකී වෘත්තයේ කේන්ද්‍රය ආපතනය වන කෝණය රේඩියන් එකක් ලෙස අර්ථ දැක්වේ. රේඩියන වලින් කෝණ මයිනවා නම් වෘත්තයක අරය අර මම කලින් කිව්වා වගේ වෘත්තයක අරය ඡාපය හා එහි කේන්ද්‍රය ආපතන වෙන කෝණය බොහොම ලේසියෙන් සම්බන්ධ කරන්න පුළුවන්. බොහොම ලේසියෙන් සම්බන්ධ කරන්න පුළුවන්. ඊටාම තර්කානුකූලව. බලමු. දැන් කොහොමද අපි කෝණ රේඩියන් වලින් මැනීම හරහා වෘත්තයක ඡාපයක ඕනෑම දිගක් ඇති ඡාපයක ඒ ඡාපයේ දිගයි අරයේ දිගයි මේ කේන්ද්‍රය ආපතන වෙන කෝණයයි කොහොමද අපි සම්බන්ධ කරන්නේ කියලා බලමු. හරිම ලේසියි ඒක. ඒතර අරය R වන වෘත්තයක දිග L වන ඕනෑම ඡාපයක් ගමු PQ කියන ඕනම ඡාපයක්. ඒකේ දිග L. ඒකෙන් කේන්ද්‍රය ආපතන වෙන කෝණය රේඩියන වලින් θ කියලා හිතන්නකෝ. එතකොට දැන් කොහොමද අපි මේ කෝණය රේඩියන වලින් ගන්නෙ? අපි ගත්තොත් මේ ඡාපයේ අරයට සමාන දිගක් ඇති කොටසක් ගත්තොත් අරයට සමාන දිගක් ඇති කොටසක් ගත්තොත් ඒකෙන් කේන්ද්‍රය ආපතනය වෙන්නේ රේඩියන් 1යි. ආයෙ මතක් කරන්න මොකද රේඩියන් 1ක් කියන්නේ? පරිධියේ අරයට සමාන ඇති දිගකින් කේන්ද්‍රය ආපතන වෙන කෝණය. එතකොට දැන් මෙතන අරය වගේ එකක් තියෙනවා නම් මේ ඡාපයේ කෝණේ රේඩියන් 1 වෙනවා. මේකේ අරය වගේ දෙකක් තියෙනවා නම් මේක රේඩියන් 2ක් වෙනවා. අරය වගේ 3ක් තියෙනවා නම් ඡාපයේ ආපතන වෙන කෝණේ රේඩියන් 3ක් වෙන්න ඕනේ. එහෙම නේද? හරිම ලේසියි. අරය වගේ එකකින් කේන්ද්‍රය ආපතනය වෙන්නේ රේඩියන් 1ක් නම් අරය වගේ දෙගුණයකින් රේඩියන් 2ක්, අරය වගේ තුන් ගුණයකින් රේඩියන් 3ක්, අරය වගේ 4.5ක් තියෙනවා නම් ඡාපේ රේඩියන් 4.5
5ක් ආපතන වෙන්න ඕනේ. එහෙනම් මේ කෝණය රේඩියන් වලින් ගන්න මොකද කරන්න ඕනේ? අපි බලන්න ඕන මේ ඡාපයේ අරය වගේ කෑලි කීයක් තියෙනවද කියලා නේ. අරය වගේ එකක්ද තියෙන්නේ, දෙකක්ද තියෙන්නේ, තුනක්ද තියෙන්නේ, 3.5ක්ද තියෙන්නේ. 5.5ක්ද තියෙන්නේ. අන්න. ඒ අරය වගේ තියෙන කෑලි ගාන ගත්තොත් ඒ අරය වගේ හැම එක කෑල්ලකින්ම රේඩියන් එකක් ආපතනය වෙන හින්දා ඡාපයේ තියෙන අරයට සමාන කෑලි ගාන හොයාගත්තොත් මේ කෝණය එනවා. කොහොමද ඒක හොයන්නේ? ඡාපයේ අරය වගේ කෑලි කීයක් තියෙනවද කියලා හොයන්නේ කොහොමද? ඡාපයේ දිග අරෙන් බෙදන්න ඕනේ. අරෙන් බෙදපුවම නේද? අරය වගේ දෙගුණයක් තියෙනවා නම් උත්තරේ දෙකක් එනවා. අරය වගේ 3.5ක් තියෙනවා නම් උත්තරේ 3.5ක් එනවා. ඒතකොට අරය L නම් මේ ඡාපය L නම් ඡාපයේ දිග අරයෙන් බෙදපුවම එනවා මේ ඡාප කොටසේ අරය වගේ කෑලි කීයක් තියෙනවද කියලා. අරය වගේ කෑලි එක නම් තියෙන රේඩියන් 1යි. මේක අරය වගේ කෑලි දෙකක් එනවා නම් මේකට උත්තරේ රේඩියන් 2ක් වෙනවා. එහෙනම් මෙන්න මේ L ඡාපයේ දිග අරයෙන් බෙදුවොත් කෝණය එනවා මොනවෙන්ද? රේඩියන වලින්. හැබැයි මේ කෝණේ අංශක වලින් නම් දාන්න එපා. ඒතර වැරදි. අංශක ක්‍රමයට මේක ගැලපෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ රේඩියන කියන කෝණේ අර්ථ දක්වලා තියෙන්නේ. මේ රේඩියනය වෘත්තයක අරයත් ඡාපයත් සමග දරන සරල සම්බන්ධය නිසා වෘත්ත හා භ්‍රමණ චලිතය කියන මේ ඉතා වැදගත් අපිට ඕන වෙන මුළු මානව වර්ගයාට විශාල වශයෙන් ඕන වෙන මේ චලිත ක්‍රමය පිළිබඳ පහසුවෙන් හදාරන්න ගණිතමය විද්‍යාත්මකව හදාරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ රේඩියනය කියන කෝණේ අර්ථ දක්වීම නිසායි. ඒක අපි හරියටම පුරුදු වෙන්න ඕනේ. ඒක කීපවතාවක් ලියලා බලලා හිතලා පුරුදු වුණා නම් හරි. මේ තියෙන මේක තීටා රේඩියන් වලින් ගන්න අර ඡාපය අරෙන් බෙදෙන්න ඕනේ. ඒතර මෙන්න මේක තමයි ඉතා වැදගත් සමීකරණය ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. L බෙදීම r θ නම් L සමානයි r θ. ඉතින් ඊට පස්සේ අපි දිගින් දිගට මේවා පාවිච්චි කරනවා. ඒ වෙලාවට මේක මේ මොකද්ද කියලා හිත ඉන්නේ නැතුව පාඩම් කරගන්න ඕනේ. ඡාපය කියන්නේ අරය වැඩි කිරීම කෝණය. ඡාපය කියන්නේ අරය වැඩි කිරීම කෝණය හරස් වැඩි කරගත්තා. නේද? හැබැයි කෝණය මොනවෙන්ද? රේඩියන් වලින්. හරිද? ඒක වරද්ද ගත්තොත් වැරදි. කෝණේ අංශක වලින් දාන්න බෑ. හරි. එතකොට දැන් ඡාපය කියන්නේ මේ තියෙන අරය වැඩි කිරීම කෝණය කියන මෙන්න මේ සම්බන්ධය. මේක හොඳටම අපි කියන්නේ අර කතා කරන වතුර වගේ පුළුවන් වෙන්න ඕන කියලා. අන්න ඒ වගේ පුරුදු වෙන්න ඕන වෘත්ත චලිතයේ කොටසයි. L සමානයි r θ. ඒතර මේ සමීකරණය භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම කෝණය රේඩියන වලින් මනින්නම ඕනේ. මෙහිදී කෝණය අංශක වලින් භාවිතා කළ නොහැක. හරිනේ? පාවිච්චි කරන්න හැම එපා. අංශක දීලා තිබුණොත් මේ සමීකරණය පාවිච්චි කරන්න ඕන නම් අංශක ගන්න රේඩියන් කරගමු. හරි ලේසි. අංශක ගන්න රේඩියන් කළා දැම්මම හරි. එතකොට ඊළඟට අපි උදාහරණයක් මෙතන ආරම්භ තියෙනවා. අරය සෙන්ටිමීටර 20ක් වන වෘත්තයක පරිධියේ ඇති සෙන්ටිමීටර 50ක් දිග ඡාප කොටසකින් කේන්ද්‍රයේ ආපතනය වන කෝණය හොයන්න කියලා කියනවා. ඒත් අපි පොඩි වෘත්තයක් ඇඳුවොත් මෙතන මේ විදිහයි. අරය සෙන්ටිමීටර 20ක් මේකේ වන වෘත්තයක පරිධිය තියෙනවා සෙන්ටිමීටර 50ක් දිග ඡාපයක්. අන්න AB කියන ඡාපය ගැන හිතන්නකෝ. මේක තියෙනවා සෙන්ටිමීටර 50ක් මේ දිගට. දැන් මෙන්න මේ කෝණය රේඩියන වලින් කොහොමද හොයන්නේ? ඒකනේ ප්‍රශ්නේ. දැන් මේකේ අරය සෙන්ටිමීටර 20 නම් බලන්න අරය වගේ එක කෑල්ලක් දිග. මේකේ ඒ කියන්නේ අපි මේ ඡාපයේ දිගේ සෙන්ටිමීටර 20ක් ගියොත් ඒ කෑල්ලෙන් ආපතන වන කෝණය රේඩියන් 1යි. 20ක් ගියොත්. තව 20ක් ගියොත් තවත් රේඩියන් එකක් එනවා. මොකද අරයට සමාන දිගකින් ඡාපයේ තියෙන කේන්ද්‍රය ආපතන කෝණය රේඩියන් 1නේ. එතකොට මේකේ අර 20නේ. එතකොට මේ පරිධිය දිගේ 20ක් යන්න එක රේඩියන් එකක් වෙනවා මේ කෝණේ. තව 20ක් යන රේඩියන් දෙකක් වෙනවා. 20යි 20යි 40ක් ගියාම 50 තව කොච්චර තියෙනවද? තව 10ක් තියෙනවා. ඒ 10 කියන්නේ 20න් භාගයක්නේ. එතකොට 20කින් ආපතනය වන කෝණේ රේඩියන් 1යි නම් මේ ඉතුරු 10න් ආපතනය වෙන්න ඕන හරියටම රේඩියන් භාගය. එතකොට මේක රේඩියන් 1යි, මේක රේඩියන් 1යි, මේක රේඩියන් භාගයයි. එහෙනම් ඔක්කොම කීයද රේඩියන්? 1යි 1යි 2යි භාගය 2මාරයි. රේඩියන් 2මාරයි. 2.5 රේඩියන්. ඒක ඉතාම සරලයි. ඉතින් මේ ගණිතමය ලියනකොට අපි අර සූත්‍රය පාවිච්චි කරන්නේ. මොකක්ද අපි කියන්නේ? අපිට θ නේ හොයන්න ඕන.
තීටා කියන්නේ L බෙදීම R. හරිද? එතකොට මේ 50 20 වගේ කීයක් තියෙනවද කියලා බලනවා. 50 20 වගේ කීයක් තියෙනවද? අරය වගේ කීයක් තියෙනවද ඡාපේ? 50 20ෙන් බෙදුවම 2.5යි. එහෙනම් කෝණේ රේඩියන් වලින් 2.5යි කියලා එනවා. ඔබට පේනට ඉතාලම ලේසි කියන එක. ඊළඟට දෙවෙනි උදාහරණය ගත්තොත් වෘත්තයක මුළු පරිදියෙන් කේන්ද්‍රය ආපතන කෝණය රේඩියන් කීයද? ඒකත් අපි මතක තියාගන්න ඕන වැදගත් දෙයක්. වෘත්තයක මුළු පරිදියෙන්ම පරිදිය කියන්නේ මුළු පරිදියක් ඡාපයක්නේ නේද? ඒක විශේෂ අවස්ථාවක්. මේකේ කෑල්ලක් නැතුව මුළු වෘත්තයම ගන්නවා. මුළු වෘත්තයම අන්න ඡාපයේ හැටියට ගත්තොත් මුළු පරිදියෙන් කේන්ද්‍රය ආපතන වෙන කෝණය කීයද? කේන්ද්‍රය C මේ මුළු පරිදිය. එතකොට ආපහු අපි දැම්මොත් එහෙම මේ දැන් බලන්න වෘත්තයේ මුළු පරිදිය කීයද? අපි අර සමීකරණයම ගමුකෝ L සමානයි R θ L සමානයි R θ කියන්නේ L බෙදීම R ඡාපයේ බෙදීම R. දැන් වෘත්තයක මුළු පරිදිය අපි දන්නවා කීයද? 2π R. වෘත්තයක මුළු පරිදිය කියන්නේ 2π R. මේක ආපහු R වලින් බෙදුවොත් කෝණය එනවා. දැන් අපි වෘත්තයක පරිදිය 2π R කියලා පොඩි කාලේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා. මොකක්ද ඒකෙන් තේරෙන්නේ? වෘත්තයක මුළු පරිදිය අරය වගේ 2π ගුණයක්. මේකේ π කියන්නේ කීයද? 7න් 22. නැත්නම් 3.14යි. 3.14යි π කියන්නේ. එතකොට මෙන්න මේ වෘත්තයේ තියෙනවා අරය වගේ 2π ගුණයක්. අරය වගේ 7න් 22 ඒවා දෙකක්. 3.14 ඒවා දෙකක්. නැත්නම් 6.28 ගුණයක්. හොඳද? එතකොට මෙන්න මේ පරිදිය තියෙනවා වෘත්තය අරය වගේ 6.28 ගුණයක්. එහෙනම් මේ කේන්ද්‍රය ආපතනය වන කෝණය අරය වගේ 2π ගුණයක් තියෙනවා නම් මේ කෝණය රේඩියන් 2π වෙන්න ඕනේ. රේඩියන් 2π වෙන්න ඕනේ. අංශක 360ක් කියන්නේ රේඩියන් නම් 2π. π කියන්නේ 7න් 22. 3.14. එතකොට එහෙනම් 2π කියන්නේ දෙවරක් 3.14 6.28යි. එහෙනම් වෘත්තයක කේන්ද්‍රයේ ආපතන වන මුළු කෝණය අපි අංශක 360යි කියන කෝණය රේඩියන් නම් 2π නැත්නම් 6.28යි. ඒතකොට මෙතන මේ මුළු කෝණය රේඩියන් 6.28ක් වෙනවා. අපි බලමු මේක මෙතන තියෙන විදිය. මෙහිදී ඡාපය සමානයි මුළු පරිදිය. ඡාපය කියන්නේ වෘත්තයේ මුළු පරිදිය. එහෙනම් L කියන්නේ 2π R. වෘත්තයේ මුළු පරිදිය 2π R වෙනවා. හරිනේ? එතකොට L සමානයි R θ සමීකරණය දැම්මොත් 2π R කියන්නේ R θ. එතකොට මේ දෙපැත්තේ R කැපිලා ගියාම θ කියන්නේ 2π කියලා එනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මෙන්න මේකේ. මෙතන මේ R එකක් නැහැ. මේක 2π වෙන්න ඕන. මේක 2π රේඩියන් වෙන්න ඕනේ. එහෙනම් මම මෙහෙම ලොකුවට ලියනම් 2π රේඩියන්. θ කියන්නේ 2π. මොකද්ද මේ θ වල තියෙන විශේෂත්වය? මේක තමයි වෘත්තයක මුළු පරිදියෙන් කේන්ද්‍රය ආපතනය වන මුළු කෝණය. එතකොට 2π මෙතන π කියන්නේ 7න් 22 නැත්නම් 3.14. එතකොට එහෙම ගත්තාම මේ තියෙන්නේ මේ අනුක වෘත්තයේ මුළු පරිදියෙන් කේන්ද්‍රය ආපතන වෙන කෝණය 2π රේඩියන් නැත්නම් එතකොට π කියන්නේ 3.14 දැම්මොත් 6.28ක් වෙනවා. මේක පුළුවන් නම් මතක තියාගන්න. ඒ කියන්නේ මොකද්ද? අංශක 360 කියන කෝණය. අංශක 360 කියන කෝණය රේඩියන් නම් 2π නැත්නම් 6.28ක් විතර වෙනවා ආසන්න වශයෙන් රේඩියන් වලින්. හරිද? මේක මතක තියාගත්තොත් වෘත්තයක කේන්ද්‍රය ආපතන වන මුළු කෝණය රේඩියන් 2π කියලා මතක තියාගත්තොත් අංශක 360 කියලා ඔබ හැමෝම දන්නවනේ. එතකොට අපිට එනවා අංශක 360 කියන්නේ රේඩියන් 2π කියලා. ඒ අන්නේ සම්බන්ධය මෙන්න මේ කතන්දරය අංශක 360ක් කියන්නේ රේඩියන් 2π නැත්නම් 6.28ක් කියන මෙන්න මේ කතන්දරය අපිට පාවිච්චි කරන්න පුළුවන් අංශක රේඩියන් වලටත් රේඩියන අංශක වලටත් පරිවර්තනය කරන්න. අපි දන්නවා නම් අංශක 360ක් කියන්නේ රේඩියන් 2π කියලා 6.28ක් කියලා රේඩියන් අංශක එකක් කියන්නේ කීයද?
2.5 බෙදීම 360 රේඩියන් වලින්. ඒතර එක අංශකයක් කියන්නේ රේඩියන් කීයක් කියලා දන්නවනම් අංශක ඕනම ගානක් රේඩියන් කරන්න පුළුවන්. ඒ වගේම අනිත් අතට රේඩියන් එකක් කියන්නේ අංශක කීයක්ද කියලා දන්නවනම් අපිට ඕනම රේඩියන් ගානක් අංශක වලට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අංශක වලින් මැන්නත් රේඩියන් වලින් මැන්නත් ඕනේ ඔයගලන්ට ඕන වෙලාවක මේ පරිවර්තනය දැන් කරගන්න පුළුවන් මේ සම්බන්ධතාවය දැනගත්තාම. ඒකට දැන් මෙතන මේ තියෙන අංශක හා රේඩියන් අතර සම්බන්ධතාවය කියන එකයි මෙතන මේ තියෙන්නේ. ඒකට රේඩියන් 2.5 නැත්නම් රේඩියන් 6.28ක් තමයි වෘත්තයක පරිධියෙන් කේන්ද්‍රය ආපතනය වන මුළු කෝණය. මේ කෝණය අංශක 360ක් කියලා අපි දන්නවා. මේ මම කලින් කියපු කතාව තමයි මේ. ලියලා තියෙන්නේ. මේ අනුව 2.5 රේඩියන් කියන්නේ 360යි. හරිනේ? 2.5 කියන්නේ 6.28 නේ පයි කියන්නේ 7න් 22 නැත්නම් 3.14යි. ඒතර 2.5 කියන්නේ 6.28ක් රේඩියන් මේක අංශක 360ක්. ඒතර රේඩියන් 6.28ක් අංශක 360 නම් එක රේඩියන් එකක් අංශක කීයද? මොකද කරන්න ඕනේ? 360 බෙදන්න ඕන 6.28 එක. 360 6.28න් බෙදුවොත් වෙනවා අංශක 57.323ක් පළවෙනි දශම ස්ථානට ගත්තොත් අංශක 57.3යි. මම කලින් කිව්වේ රේඩියන් එකක් කියන්නේ අංශක 60කට කිට්ටු කෝණයක් කියලා ඉවරලා. 60ම නෙමෙයි ටිකක් අඩුයි. මම කිව්වේ එතකොට 57.3ක් වෙනවා රේඩියන් එකක් කියන එක. මේකත් පුළුවන් නම් මතක තියාගන්න. රේඩියන් එකක් කියන්නේ අංශක 57.3ක්. මේක මතක තියා නොගත්තත් මෙන්න මේක මතක තියාගන්න. මොකද්ද? වෘත්තයක කේන්ද්‍රයේ මේ මුළු පරිධියෙන් ආපතන කෝණය අංශක 360 කියන්නේ රේඩියන් නම් 2.5 කියලා. අන්න ඒක තමයි මම හිතන්නේ. මේක රේඩියන් 2.5 කියලා මතක තියාගත්තොත්. අංශක නම් 360යිනේ. අංශක නම් 360යි කියලා අපි දන්නවා. ඒතර මේක අංශක නම් 360යි. රේඩියන් නම් 2.5. රේඩියන් නම් 2.5. ඔය තියෙන සම්බන්ධය. මේක මතක තියාගත්තොත් ඕන්ලාවක හදා ගන්න පුළුවන් නේද? රේඩියන් 2.5 අංශක 360ක් නම් අපි දන්නවා පයි කියන්නේ 7න් 22 ඒක සුළු කරගෙන එච්චර රේඩියන් ගානක් අංශක 360ක් නම් එක රේඩියන් එකක් අංශක කීයද කියලා හදා ගන්න පුළුවන් හදිසියකට. එහෙම නේද? ඔව්. ඒතර අන්න ඒ විදිහට ක්‍රමයක් පාවිච්චි කරන්න මතක තියාගන්න. හැබැයි අවශ්‍යයි. මේව අමතක කරොත් අපිට වෘත්ත හා භ්‍රමණ චලිතය එච්චර හොඳ සුවදායක විදිහට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ අනුව රේඩියන් වලින් දී ඇති කෝණයක් අංශක වලට පරිවර්තනය කිරීමට මොකද කරන්න ඕනේ? 57.3න් ගුණ කරන්න. එක රේඩියන් එකක් කියන්නේ අංශක 57.3 නම්. හරිද? එතකොට යම් රේඩියන් වලින් දීලා තියෙන කෝණයක් අංශක කරගන්න ඕන වුණොත් යම් තැනක ඒක 57.3ෙන් වැඩි කරන්න. එතකොට දැන් උදාහරණයකට මේ තියෙන මේ සම්බන්ධය රේඩියන් එකක් කියන අංශක නම් 57.3යි. ඒක ඉතින් මෙහෙම මතක තියාගන්නත් පුළුවන්. අංශක 360ක් කියන්නේ රේඩියන් 2.5යි. එක රේඩියන් එකක් කියන්නේ 360 බෙදීම 2.5යි. අනිත් අතට අංශක එකක් කියන්නේ මේක අනිත් පැත්තට ගන්න වෙන්නේ. 2.5 බෙදීම 360. එතකොට එක රේඩියන් එකක් අංශක 57.3ක් නම් එක අංශකයක් කියන්නේ රේඩියන් කීයද? එක බෙදීම 57.3යි. රේඩියන්. එතන යම් අංශක ගානක් රේඩියන් කරගන්න ඕන නම් 57.3ෙන් බෙදන්න. එතන අංශක ගාන රේඩියන් වෙලා එනවා. යම් රේඩියන් ගානක් අංශක කරගන්න ඕන නම් 57.3ෙන් වැඩි කරන්න. හරි නේද? රේඩියන් ගානක් අංශක කරන්න ඕන නම් 57.3ෙන් වැඩි කරන්න. අංශක ගාන රේඩියන් හුඟක් වෙලාට ඕන වෙන්නේ අංශක ගාන රේඩියන් කරන්නයි මේ කොටසේදී. අංශක ගාන රේඩියන් කරන්න ඕන නම් 57.3ෙන් බෙදන්න. එහෙම කරපුවම තමයි උමනා ප්‍රතිඵලය ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ සම්බන්ධතාවය මතක තියාගෙන ඔය වෙලේ ගොඩ නගාගෙන ඒක හරියට ගණිතමය පාවිච්චි කරත් මේ පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් එතකොට අපි දන්නවා රේඩියනයක් කියන්නේ කොච්චරද කියන එක. රේඩියනයේ අර්ථ දැක්වීම. වෘත්තයක මුළු පරිධියෙන් කේන්ද්‍රය ආපතන වෙන කෝණය. ඒ කියන්නේ අංශක 360 රේඩියන් කීයද කියන එක. ඒ අනුව අපි හදාගත්ත රේඩියන් එකක් අංශක කීයද අංශකයක් රේඩියන් කීයද කියන එක. අන්න ඒ ටික දැන් අපි මේ දක්වා කරගෙන තියෙනවා. ඊළඟට දැන් සමහර ප්‍රධාන කෝණ
අපි නිතර පාවිච්චි කරන කෝණවල අංශක වලින් අපි ගත්තොත් ඒවා රේඩියන් වටිනාකම් වලට හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ටික මතක තියාගන්න බලන්න. දැන් අපි දන්නවා අංශක 360ක් රේඩියන් 2.5. අංශක 360ක් රේඩියන් 2.5. දැන් අංශක 180ක් කීයද? ඒකෙන් භාගෙනේ. එහෙනම් රේඩියන් පයි. අංශක 90 කියන්නේ මේකෙනුත් භාගයයි. පයි බෙදීම 2යි. ඒතර රේඩියන් පයි බෙදීම 2යි කිව්වොත් මතක් වෙන්න ඕන අංශක 90ක් කියලා. රේඩියන් පයි කිව්වොත් අපි දැනගන්න ඕන අංශක 180ක් කියලා. අන්න ඒක රේඩියන් 2යි පයි කිව්වොත් අංශක 360යි. අන්නේ සම්බන්ධයත් ඔළුවේ වැඩ කරන්නේ. මොකද මෙච්චර කල් කෝණමෑන්නේ අංශක වලින් හින්දා කෝණයක ප්‍රමාණය ගැන වැඩි අවබෝධයක් අපේ ඇතුලේ තියෙන්නේ අංශක වලින්. ඉතින් ඒක රේඩියන් වලට දාගන්න හිතෙන් ඔය විදිහට කරන්නත් පුළුවන් ප්‍රධාන කෝණ. අංශක 60 කියන්නේ කීයද? 180න් 3න් පංගුවක්නේ. 180න් 3න් පංගුවක්. ඒතර අංශක 180 කියන්නේ රේඩියන් පයි නම් අංශක 60ක් කියන්නේ රේඩියන් පයි බෙදීම 3. එහෙම නේද? ඔව්. ඊළඟ අංශක 45 කියන්නේ මේ 90 කියන්නේ පයි බෙදීම 2යි 45 මේකෙන් භාගෙන එහෙනම් පයි බෙදීම 4 වෙන්න ඕනේ. අංශක 30 කියන්නේ 60න් භාගයයි. එහෙනම් පයි බෙදීම 6 වෙන්න ඕනේ. අංශක 30 රේඩියන් වලින් ගත්තොත් පයි බෙදීම 6යි. අංශක 45 පයි බෙදීම 4යි අංශක 60 පයි බෙදීම 3යි මේ විදිහට එන්නේ. පයි කියන්නේ මෙතන කීයද? 7න් 22. නැත්නම් 3.14ක් විතර වෙනවා. හරි. අන්නේ විදිහට ප්‍රධාන කෝණවල රේඩියන වටිනාකම් මතක තියාගන්න බලන්න. දැන් අපි තව උදාහරණයක් මෙතන තියෙනවා අංශක 630 රේඩියන් වලින් දෙන්න කියලා. අංශක 630 කොහොමද රේඩියන් වලින් ගන්නෙ? දැන් අපි මුලින් ඉඳලා යනවා නම් අපි මේ විදිහට කරන්න පුළුවන්. අංශක 360ක් කියන්නේ රේඩියන් 2.5. එහෙනම් අංශක 1ක් කියන්නේ රේඩියන් 2.5 බෙදීම 360. එහෙනම් අංශක 630ක් කියන්නේ රේඩියන් කීයද? 2.5 බෙදීම 360 වැඩි කිරීම 630. මොකද එක අංශකයක් රේඩියන් 2.5 බෙදීම 360ක් නම් 630ක් කියන්නේ 2.5 බෙදීම 360 ඒවා 630ක්. ඒතර මේක සුළු කරගත්තාම මේ අගය ආසන්න වශයෙන් එනවා. එහෙම නැත්තම් කෙලින්ම ඕගොල්ලන්ට මතක නම් අංශක අපිට මෙන්න මේක එක රේඩියන් එකක් කියන්නේ මේක පාඩම් කරගත්තොත් රේඩියන් එකක් කියන්නේ අංශක 57.3ක් නම් අංශක කොහොමද 630 රේඩියන් කරන්නේ? අංශක 630 රේඩියන් කරන්න මේක බෙදුවා නම් හරි 57.3. ඒකම තමයි මේ ක්‍රියාවලියේදී වෙන්නේ. ඒකම තමයි වෙන්නේ. ඒතර අංශක 630 57.3ෙන් බෙදුවොත් ආසන්න වශයෙන් 11ක් විතර වෙයි. එන්න අන්න එහෙම හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. අංශක ගාන රේඩියන් කරන්න. ඒ වගේම රේඩියන් ගානක් අංශක කරන්න. කොහොමද? රේඩියන් 6.5ක් කොහොමද අංශක කරන්නේ? ඉතින් මේක ප්‍රථම මූලධර්ම වලින් ගියොත් මේ විදිහට යන්න පුළුවන්. අංශක 360ක් කියන්නේ රේඩියන් 2.5. එහෙනම් රේඩියන් එකක් කියන්නේ අංශක 360 බෙදීම 2.5. එහෙනම් රේඩියන් 6.5ක් කියන්නේ අංශක 360 බෙදීම 2.5 ඒවා 6.5ක්. දැන් මේක සුළු කරන්නයි තියෙන්නේ පයි කියන්නේ 3.14 කියලා දාලා. එතකොට අන්න රේඩියන් 6.5ක් අංශක 372.6ක් කියලා එනවා. මේක කෙලින්ම ගන්න තිබුණා මෙහෙම ගත්තා වුණත් කොහොමද රේඩියන් එකක් කියන්නේ අංශක 57.3යි කියලා මතක තිබුණා නම් රේඩියන් 6.5ක් කියන්නේ අංශක 57.3 ඒවා 6.5ක් එච්චරයි. 57.3 වැඩි කිරීම 6.5 මේ රේඩියන් 6.5 මේ තියෙන අංශක. ඒතර රේඩියන් එකක් කියන අංශක 57.3යි නේ. ඒතර මෙන්න මේ ගාන මේක වැඩි කෙරුවා. එහෙම කරන්නත් පුළුවන් මේ මුල ඉඳලා එන්නත් පුළුවන්. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා යම් තැන්වල භෞතික විද්‍යාව අපිට වුණ පොඩි ගණිතමය කරුණක්. මේකත් ඉතාම ප්‍රයෝජනවත්. ඒ තමයි මෙන්න මේක. පුංචි කෝණවල කෝණයක රේඩියන් වටිනාකම. පුංචි කෝණයක. සාමාන්‍යයෙන් අපි මේ ඉගෙන ගන්න දේ අංශකයක් වගේ පුංචි කෝණයකට හරියටම හරියනවා. අංශක 2ක් 3ක් 4ක් වෙනකොට සාමාන්‍යයෙන් මේක හරි. අංශක 10කට විතර යනකම් මොකද මේක හරියන්නේ පුංචි කෝණ වලට විතරනේ. පුංචි කියන්නේ කොච්චර පුංචිද කියන එකයි මම කියන්නේ. සාමාන්‍යයෙන් මම මේ කියන කතන්දරේ ඔයගලන්ට යන්න පුළුවන් අංශක 10කට විතර.
අංශක 10කට විතර වුණත් සාමාන්‍ය නිර්වද්‍යතාවයක් යටතේ අපි මේ දැන් කියන්න යන කතන්දරේ පාවිච්චි කරන්න පුළුවන්. අපි ගමු වෘත්තයක්. ඒ වෘත්තේ පුංචි ඡාපයක්. මේ පුංචි ඡාපය මේ බොහොම පොඩි දිගක් තියෙන කියලා හිතන්න. මේ AB කියන ඡාපේ ඊටාම පොඩි. AB කියන ඡාපේ. ඒ වලදී වෘත්තයට අඳින ස්පර්ශක AB කියන්නේ AB ඡාපය කොච්චර පොඩිද කිව්වොත් මේ B කියන ලක්ෂ්‍යයක් තියෙන්නේ මෙන්න මේ වෘත්තයේ උඩ වගේම AB ස්පර්ශකයේ උඩ කියලාත් ගන්න පුළුවන්. මේ කෝණය ඉතා පුංචි හින්දා අපි මේ සිම්පල් ඩෙල්ටා අකුර දාන්නේ ඔබ දන්නවා පුංචි කියන එක තේරුම් කරන්න. මේක පුංචි කෝණයක්, මේක පුංචි ඡාපයක්. අරය R වෘත්තේ. ඒතර ඕනම අරයක් තියෙන වෘත්තයක අපි පුංචි ඡාපයක් අරගෙන තියෙනවා. එතකොට මේ CA කියන අරය ගත්තාම මේ A කියන ලක්ෂ්‍ය වෘත්තයේ උඩ තියෙන්නේ. එතනදී වෘත්තයට අඳින ස්පර්ශකය තමයි AB කියන්නේ. මේ කෝණය කොච්චර පොඩිද කිව්වොත් මේ B ලක්ෂ්‍ය වෘත්තයේ උඩක් තියෙනවා, ස්පර්ශකයේ උඩක් තියෙනවා. බලන්න එහෙම වෙන්න පුළුවන්. මෙතන නම් මේ අංශක 10කටත් වැඩි කෝණයක් ඇඳලා තියෙන්නේ. ඔක දැන් ඇත්තටම තව පොඩි වෙන්න මේ කියන කතාව තව ඇත්ත වෙනවා. ඒ කියන්නේ B වෘත්තය දිගේ A වලට ලං වෙනවා විතරක් නෙමෙයි B A වලදී අඳින ස්පර්ශකයේ උඩ තියෙනවා කියලා ගන්න පුළුවන්. ඒතර CA කියන්නේ අරයක්, AB කියන්නේ වෘත්තයට අඳින ස්පර්ශකයක්. එතකොට මෙන්න මේ CAB කෝණය අංශක 90ක් කියලා ගන්න පුළුවන්. AB කියන්නේ ඡාපයක් කියලා ගන්නත් පුළුවන්. එහෙම ගත්තොත් පොඩ්ඩක් බලන්න මේ ඩෙල්ටා තීටා බොහොම පුංචි CAB කොහොමද බලන්න AB රේඛාවට මෙන්න මේ AB රේඛාව A හිදී වෘත්තයට අඳින ස්පර්ශකයයි. එවිට CAB කෝණය අංශක 90යි. ස්පර්ශකයක් ඇන්දොත් අරය අරගත්තොත් එතන කෝණය 90නේ. ඒක අපි දන්න දෙයක් නේ වෘත්ත ගැන. B ලක්ෂ්‍ය Aට ඉතා සමීප වන අතර එය ස්පර්ශකය මත මෙන්ම වෘත්තය මතද පිහිටයි. මේක මුගක් පොඩි නම් B තියෙන්නේ ඒ වල අඳින ස්පර්ශකය මත කියලා ගන්නත් පුළුවන්, වෘත්තය මත කියලා ගන්නත් පුළුවන්. එතකොට BCA කෝණය මේ තියෙන්නේ නැත්නම් මේ කෝණය අංශක 90යි. මෙන්න මේ කෝණය BCA කෝණය ඩෙල්ටා තීටා පොඩි කෝණයක්. ඒක අපි රේඩියන් කියලා හිතමු. පොඩි කෝණයක් කියලා. ඩෙල්ටා තීටා හුඟක් පුංචි කියලා හිතන්න. දැන් මේ CAB ඍජු කෝණී ත්‍රිකෝණයක්. CAB ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ තියෙන මේ රතු පාට අංශක 90 කෝණය. මේ ඍජු කෝණී ත්‍රිකෝණේ sin ඩෙල්ටා තීටා ලිව්වොත් මේ කෝණේ sin අගය ගත්තොත් sin ඍජු කෝණී ත්‍රිකෝණේ කෝණේ sin අගය ගන්න කොහොමද? විරුද්ධ පාදයේ බෙදීම කර්ණය. විරුද්ධ පාදයේ AB කර්ණය කියන්නේ BC. AB බෙදීම BC. මේ BC අගය R ම කියලා ගන්න පුළුවන්. මොකද B වෘත්තයේ මතක් තියෙනවා, ස්පර්ශකයේ මතක් තියෙනවා. එහෙම වුණොත් sin ඩෙල්ටා තීටා කියන්නේ AB බෙදීම මේ අරය R. AB බෙදීම R. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කර්ණය මේක ඍජු කෝණී ත්‍රිකෝණයෙන්ද කර්ණය මේකනේ. AB බෙදීම R. මේක ටැන්ජන්ට් ගත්තත් tan ඩෙල්ටා තීටා. tan ඩෙල්ටා තීටා කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ ඩෙල්ටා තීටා ආශ්‍රයෙන් විරුද්ධ පාදයේ බෙදීම බද්ධ පාදය. විරුද්ධ පාදයට AB ඒ කියන්නේ මේ තියෙන AB බද්ධ පාදයේ වෙන්නේ මෙන්න මේක. මේ කෝණය. ඒකත් R. එතකොට AB බෙදීම R මයි එන්නේ. එතකොට අපි රේඩියන් වලින් මේ කෝණය ලිව්වොත් රේඩියන වලින් ඩෙල්ටා තීටා ලිව්වොත් රේඩියන් ඩෙල්ටා තීටා කියන්නේ මේ ඡාපය බෙදීම අරයනේ. දැන් මෙතන ඡාපයයි අරයයි මේ ඡාපයයි මේ පුංචි කෑල්ල AB සමානයි. ඒතර ඡාපය AB කෝණය ඩෙල්ටා තීටා. එතකොට ඩෙල්ටා තීටා රේඩියන් වලින් ගන්නකොට ඡාපය බෙදීම අරය. ඡාපය කියන්නේ AB අරය කියන්නේ R. A එන්නේ AB බෙදීම R. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවද මේ සම්බන්ධය? මේ පුංචි කෝණේ sin අගය ගත්තත් AB බෙදීම R එන්නේ. tan අගය ගත්තත් AB බෙදීම R එන්නේ. රේඩියන් අගය ගත්තත් AB බෙදීම R එන්නේ. එහෙනම් කෝණය පුංචි වෙනකොට මේක වඩාත් නිවැරදි වෙන්නේ මේ කෝණය බිඳුවට ආසන්න වෙනකොට, පුංචි වෙනකොට. කෝණයක් පුංචි වෙනකොට ඒ කෝණයේ sin අගය ඒ කෝණයම tan අගයටත් ඒ කෝණයම රේඩියන් අගයටත් සමාන වෙනවා. පුංචි කෝණවල sin අගය tan අගයට සමාන. ත්‍රිකෝණමිතික වගු අරන් බලන්න. අංශක එකේ sin අගය බලන්න. අංශක එකේ tan අගය බලන්න. දෙකම එකයි එන්නේ. දෙකම එකයි.
අංශක එක රේඩියන් කරලා බලන්න 57.3 බෙදලා එක බෙදීම 57.3. ඒත් එන්නේ අර අංශකයේ සයින් අගේ නැත්තම් tan අගේ. ඒකමයි එන්නේ. මේ දැන් බලමු. අංශක එකක කෝණයක් ගන්න. ඔයගොල්ලෝ මම කියන එක පරීක්ෂා කරලා බලන්න. ත්‍රිකෝණමිතික වගු අරගෙන අංශක එකේ සයින් එක ගන්න. මෙන්න මේක එන්නේ 0.174.5යි. ඒකේ ටැන්ජන්ට් එක ගන්න අංශක එකේ. ඒකත් එන්නේ ඒකමයි. 0.174.5යි. අංශක එක රේඩියන් කරන්න කොහොමද? කොහොමද අංශක එක රේඩියන් කරන්නේ? අංශක එක රේඩියන් කරන්න එක බෙදන්න ඕනේ 57.3. මේක බෙදලා බලන්න. දශම ස්ථාන 4කට කීයද එන්නේ කියලා ඉවරයි. ඒත් එන්නේ මේ ගානමයි. 0.1යි 7යි 4යි 5යි. ඒ කියන්නේ අංශක එකක් තරම් පුංචි කෝණයක සයින් අගය tan අගයටත් රේඩියන් අගයටත් සමානයි. අංශක දෙකක් ගත්තත් මේකම වෙනවා. අංශක දෙක කියන්නේ ආසන්න වශයෙන් මේ වගේ දෙගුණයක් එන්නේ. අංශක දෙකේ සයින් අගය, tan අගය, රේඩියන් අගය ඒ තුනම සමාන වෙනවා. අංශක තුනෙත් ඒ වගේ වෙනවා. හැබැයි කෝණේ වැඩි වෙන්න මේ අන්තිම දශම ස්ථාන සමාන නොවි යනවා. ටික ටික කෝණේ ලොකු කරගෙන ගියොත් අංශක 5 6 වොම. හැබැයි අංශක 10ට විතර වෙනකන් දශම ස්ථාන දෙකකට විතර නිවැරදිව, දෙකකට තුනකට නිවැරදිව ඔයගලන්ට කියන්න පුළුවන් අංශක 10කට විතර යනකම් සාමාන්‍ය නිරවත්තාවක යටතේ ඔයගලන්ට කියන්න පුළුවන් ඒ කෝණේ සයින් අගය, tan අගයටත්, රේඩියන් අගයටත් සමානයි කියලා. ඒතර රේඩියන් පිළිබඳ තව වැදගත් කරුණක් මේක තියෙන්නේ. ඉතින් මම මෙතන කියලා තියෙනවා මේක ප්‍රතිඵලය අංශක 10 පමණ දක්වා සාමාන්‍ය නිරවත්තාවක යටතේ සත්‍ය වෙනවා කියලා. දැන් අපිට වෘත්ත චලිතයේ කොටසට යන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ විශ්වයේ පවතින බොහෝ චලිත එක්ක වෘත්ත චලිත නැත්නම් භ්‍රමණ චලිත. පෘථිවියේ භ්‍රමණය, පෘථිවිය වටා චන්ද්‍රිකාවක භ්‍රමණය, ග්‍රහ වස්තුන්ගේ චලිත, වංගුවක් ගන්න වාහනයක චලිත, වාහනයක රෝදවල චලිතය, මෝටරයක චලිතය. අපි දැන් ඔය බොහෝ වැඩවලට මෝටර පාවිච්චි කරනවානේ. මෝටර, වතුර පොම්පු ඇතුලේ භ්‍රමණ චලිත නේද තියෙන්නේ? ඔව්. හුඟක් ඒවා තියෙන භ්‍රමණ චලිත. බොහෝ යන්ත්‍ර සූත්‍රවල කොටස් භ්‍රමණ චලිතයේ යෙදෙනවා. සමහර වෙලාවට රේඛීය චලිතයටත් වැඩිය යන්ත්‍ර සූත්‍ර අපි දකින්නේ භ්‍රමණ චලිත. එන්ජින් හා යන්ත්‍ර සූත්‍ර කොටස්, විදුලි පංකාවක චලිතය මේ ඔක්කොම වෘත්ත චලිත. ඒතර මේවා සමහර විට ක්‍රමානුකූල චලිත වෙන්න පුළුවන්. නැත්නම් අවිධිමත් චලිත වෙන්න පුළුවන්. නමුත් බොහෝ විට භ්‍රමණ හා සම්බන්ධ වෙනවා මේ චලිත. වෘත්තයක පරිධිය වටා අංශුවක් හෝ වස්තුවක් ඇති කරන චලිතය අපි වෘත්ත චලිතයක් විදිහට හඳුන්වනවා. යම්කිසි අංශුවක්, විශේෂයෙන් අංශුවක් හරියටම වෘත්තයක පරිධිය දිගේ නම් යන්නේ අපි කියන අංශුව දෙන්නේ වෘත්ත චලිතයක කියලා. දැන් මේ අංශුව වෘත්තයේ නැවත නැවත යනවා නම් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති එකම චලිතය නැවත නැවත පිටපත් වෙනවායි කියලා. එකම චලිතය කලින් කලට නැවත නැවත පිටපත් වෙනවා. දැන් පෘථුවිය චලිතය බලන්න. මේක කැරකෙනවා පෘථුවිය. ඒක නැවත නැවත පිටපත් වෙනවා. මේකට ආවර්ත කාලයක් තියෙනවා නේ. ඒක රවුමක් යන්න බෑ 24ක්. පැය 24න් 24ට රවුම කරගෙන. ඒක ආවර්තීය චලිතයකුත් වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා periodic motion කියලා. periodic motion එක ආවර්තීය චලිතයක්. එතකොට හුඟක් වෘත්ත චලිත ආවර්තීය චලිත. අපි මෝටරයක් කරගෙනකොට බලන්න නැවත කරගෙනවා. අන්න එතන තියෙනවා ආවර්තීය චලිතයක්. ඒ වගේ එක ආවර්ත කාලයක් තියෙනවා. දැන් පෘථිවිය භ්‍රමණය ගත්තොත් ආවර්ත කාලය පැය 24 වගේ කරගෙන ඒවට ආවර්ත කාලයක් තියෙනවා. සංඛ්‍යාතයක් තියෙනවා. මොකද සංඛ්‍යාතය කියන්නේ? ඒකක කාලයකදී කොච්චර වට කරගෙනවද? අර චලිත කීසරයක් ඇති වෙනවද ඒකක කාලේ තියෙන සංඛ්‍යාතයක් තියෙනවා. අන්න ඒ වගේ දේවල් වෘත්ත චලිතවල තියෙනවා. අර වෘත්ත චලිතවල බොහෝ මේ වගේ කරුණු අපි දැන් ඉගෙන ගන්න යන්නේ. දැන් අංශුවක් නම් හරියට රවුමක යනකොට වෘත්තයක වෘත්ත චලිතය එනවා. ලොකු වස්තුවක් නම් සමහරක් වෙලාවට ඒ ලොකු වස්තුවේ අංශු එකෙන් එක ගත්තොත් ඒවා වෘත්ත චලිතවල යනවා වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ලොකු වස්තුවක් නම් ඒ ගුරුත්ව කේන්ද්‍රය යන වෘත්තය සලකලා ඒ වස්තුවේ චලිතය ගැන අපිට කතා කරන්න පුළුවන්. ඒ ටික තමයි මෙතන කියන්නේ. දැන් ඒකාකාර වෘත්ත චලිතයක් යුනිෆෝම් සර්කියුලර් මෝෂන්. යම් වෘත්ත චලිතයක් තියෙන බොහොම ක්‍රමානුකූල ඒකාකාර වෘත්ත චලිතයක් නේද? අසමාකාරයව ඉගෙන ගන්න ඉස්සෙල්ලා ලේසි ක්‍රමානුකූලව අපි ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉමු නේද? දැන් අචල C කියන කේන්ද්‍රයක් වටා
අරය R වන වෘත්තයක නියත V වේගයකින් භ්‍රමණය වන කැපිටල් P අංශුවක චලිතය අපි සලකා බලන්න යන්නේ. එතකොට දැන් වෘත්තයක් තියෙනවා අරය R. අංශුවක් P කියන අංශුවක් මේ වෘත්තයේ වටේ කැරකෙනවා. එතකොට වෘත්තය දිගේ ඒකක කාලයකදී ගෙවා යන දුරක් තියෙනවා නේ. ඒතර ඒකක කාලයකදී ගෙවා යන දුර වේගයයි. ප්‍රවේගය නෙමෙයි වේගය. එතකොට මෙයා V කියන වේගයකින් මේ වෘත්තය යනවා කියලා හිතන්න. අපිට ඒකීය චලිතය ඉගෙනගෙන තියෙනවා. V කියන වේගයකින් මේ වෘත්තය දිගේ යනවා. එතකොට මේ අංශුව P. ඒ කරුණු ටික තේරෙනවානේ වේගය V වෘත්තය දිගේ යන. කියන්නේ ඒකක කාලයකදී වෘත්තය දිගේ අංශුව ගෙවා යන දුර තමයි V කියන්නේ. එතකොට දැන් මේකේ අරය R වන වෘත්තයක යන්නේ. එතකොට දැන් මේ කරුණු ටික හොඳට තේරුම් ගන්න බලන්න. එතකොට මේ අංශුව P1 කියන තැන තියෙනවා කාලය බිඳුව වෙනකොට කියලා හිතන්න. කාලය තප්පරයක් වෙනකොට මේක v කියන දුරක් යන්නේ. වේගය V වේගය කියන්නේ මොකද්ද? තප්පරයකදී යන දුර. නැත්නම් ඒකක කාලයකදී ගෙවා යන දුර. ඒතර ඒකක කාලයකදී P කියන අංශුව වෘත්තය දිගේ යන දුර ප්‍රමාණය එම අංශුවේ වේගයට සමාන වෙන්න ඕන. ඒතර කාලය බිඳුව වෙනකොට මෙතන නම් තියෙන අංශුව හරියටම තප්පරයකට පස්සේ මෙතනට යනවා නම් P1 සිට P2 දක්වා මෙන්න මේ දුර ප්‍රමාණය තප්පරයකදී යන දුර v වෙනවා. මෙන්න මේ කෝණය තප්පරයකදී මේක කැරකෙන වෘත්ත චලිත අංශුව කැරකෙන කෝණයක් ගැන අපි හිතනවා නම් මෙයා යනකොට කෝණයකුත් සම්බන්ධනේ. මේ තියෙන්නේ තප්පරයකදී කැරකෙන කෝණය. මේකට මේ ඔමෙගා කියලා දාලා තියෙනවා. මේ ඔමෙගා කියන්නේ ග්‍රීක කෝඩීය අකුරක්. මේ W අකුර වගේ මෙහෙම රවුන්ඩ් කරලා ලියනවා. ඒතර සිම්පල් ඔමෙගා. කැපිටල් ඔමෙගා අකුර ඔයගොල්ලෝ අර ඕම් කියලා ලියන්නේ. ඕම් ලියන්න පාවිච්චි කරන්නේ. මේක කැපිටල් ඔමෙගා මේක සිම්පල් ඔමෙගා. අපි බොහෝ විට වෘත්ත චලිතය අපි දකිනවා සිම්පල් ඔමෙගා අකුර පාවිච්චි කරනවා ඒකක කාලයකදී කැරකෙන කෝණයට. මම හරියට තප්පරයකදී වෙන දේ මේ රූපය ඇඳලා තියෙන්නේ. හොඳට බලන්න. තප්පරයකදී වෙන දේ ඇඳලා තියෙන්නේ ඒකක කාලයකදී. අංශුව P1 තියෙන්නේ කාලය බිඳුව වෙනකොට. P2ට යන්නේ තප්පරයකට පස්සේ. ඒතර එහෙනම් මේ හරියටම තප්පරයකදී වුණු දේ. මොකද්ද තප්පරයකදී වුණු දේ? වෘත්තය දිගේ ගෙවා ගියා වේගයට සමාන දුරක් තප්පරයකදී. තප්පරයකදී යන දුර තමයි වේගය කියන්නේ. මේක v. තප්පරයකදී කැරකුණු කෝණය අංශුව අන්න අර කේන්ද්‍රයෙන් ඒක ගන්නෙ. අර ආරවන වෘත්තයකනේ යන්නේ. මේ කැරකුණු කෝණය අංශ මේ කේන්ද්‍රය වටා ඔමෙගා. තප්පරයකදී කැරකුණු කෝණය ඔමෙගාට කියනවා මේකේ කෝණික ප්‍රවේගය කියලා. කෝණික ප්‍රවේගය කියලා. වේගය මෙතන දිශාවක් නැහැ. වේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා වෘත්තය දිගේ යනකොට නේද? හැබැයි මේ ප්‍රවේගය කෝණික ප්‍රවේගයයි අපි මේකට කෝණික ප්‍රවේගය කියන්නේ. කෝණයට එක පැත්තක් තියෙනවා. දැන් මේක කරගන්නේ වාමාවෘතව. මෙහෙම ගියා නම් දක්ෂිනාවෘත. කෝණයක කරගන්න පුළුවන් පැති දෙකයි තියෙන්නේ. එක්ක වාමාවෘත එක්ක දක්ෂිනාවෘත. ඉතින් මෙතන දිගටම වාමාවෘත. ඉතින් ඒ නිසා කෝණික ප්‍රවේගය කියලා අපි කියනවා. ඒතර මෙහි P1 P2 ඡාපයේ දිග v අංශුව තප්පරයකදී ගෙවා යන දුර තමයි අංශුවේ වේගය කියන්නේ. ඒක තමයි මෙතන විස්තර කරන්න. බලමු ඊළඟට අනිත් පිටුවේ ඇති. අංශුව තප්පරයකදී භ්‍රමණය වන කෝණය ඔමෙගා. එහි කෝණික ප්‍රවේගය නම් වේ වෙන්න. ඊටාම් වැදගත් එකක්. වෘත්ත චලිතය දෙන අංශුවක කෝණික ප්‍රවේගයක් තියෙනවා. මොකද්ද කෝණික ප්‍රවේගය? ඔමෙගා කියන්නේ. මෙන්න මේ ඔමෙගා අකුර පේනවනේ. W වගේ ටිකක් මෙහෙම රවුන්ඩ් කරලා ලියන්න ඕනේ. W ඔමෙගා. එහි කෝණික ප්‍රවේගය නම් වේ. වේගය v නියත නම් අර වෘත්තය දිගේ යන වේගය නියත නම් කෝණික ප්‍රවේගය ඔමෙගාද නියත වේ. ඒ කියන්නේ දෙයක් නැහැනේ නේද? ඒතර වෘත්තය දිගේ මේ තියෙන වෘත්තය නම් වෘත්තය දිගේ තප්පරයකට යන දුර v නම් තව තප්පරයකට යන දුරත් v නේ. වේගය නියත නම් හැම තප්පරයකදීම යන්නේ v බැගින්. ඒතර මේකත් ඔමෙගා මේකත් ඔමෙගා තප්පරයකදී කරගෙන කෝණෙත් ඔමෙගා බැගින් තමයි වෙන්නේ. ඒ නිසා වේගය නියත නම් ඔමෙගා කෝණික ප්‍රවේගයත් නියත වෙනවා. හරිනේ? ඒතර කෝණික ප්‍රවේගයමයි ඉන්න වෙන්නේ. දැන් මෙතන ඡාපය අරය හා කෝණය සම්බන්ධ කරන්න ඕන හින්දා අපි මේවා අංශක වලින් මැන්නොත් අපි අමාරු වෙනවා. එහෙනම් ඒවා රේඩියන් වලින් තමයි මයින්. කෝණය රේඩියන් වලින්. සාමාන්‍යයෙන්
අපි වේගය තප්පරයට මීටර වලින් නෙමයින්නේ. තප්පරයට මීටර වලින් නෙමයින්නේ. වේගය v මේ v වල ඒකක. ඔමෙගා වල ඒකක මොනවද? තප්පරයට රේඩියන. r rad කියලා ලියන්න. තප්පරයට රේඩියන. මේ තියෙන්නේ. රේඩියන තප්පර රින එක. කෝණික ප්‍රවේගය. එතකොට මොකද්ද කෝණික ප්‍රවේගය කියන්නේ? තප්පරයකදී වෘත්ත චලිතයේ දෙන අංශුව භ්‍රමණය වන කෝණය. තප්පරයකදී වෘත්ත චලිතයේ දෙන අංශුව භ්‍රමණය වන කෝණය තමයි රේඩියන වලින් ගත්තාම සාමාන්‍යයෙන් අපි කෝණික ප්‍රවේගය කියලා කියනවා. එතකොට වේගයයි අරයයි කෝණික ප්‍රවේගයයි ඉතා සරලව සම්බන්ධ කරන්න පුළුවන්. වේගය, අරය හා කෝණික ප්‍රවේගය ඉතා සරලව සම්බන්ධ කරන්න පුළුවන්. අර කලින් ගත්ත රූපෙමයි මේ තියෙන්නේ. p1 තියෙන්නේ කාලයේ බිඳුව වෙනකොට p කියන අංශුව p1 කියන තැන තියෙනවා. වේගය v, ඒ කියන්නේ තප්පරයකදී ගෙවා යන දුර v. මෙන්න මේ තප්පරයකදී යන දුර ඡාපය v. p2ට යන්නේ t තප්පරයක් වුණාම කාලයේ තප්පරයකදී මෙතනට යනවා මේ ඔමෙගා තප්පරයකදී කරකුණු කෝණය. නෑ ඒක තමයි කෝණික ප්‍රවේගය කියන්නේ. මේක රේඩියන්. මේක මීටර. අරයත් මීටර, මේ ඡාපෙත් මීටර. මෙන්න මේක රේඩියන්. තප්පරයකදී සිද්ධ වෙන දේ මේ වෘත්ත චලිතයේ දෙන අංශුවට තප්පරයකදී සිදුවන දේ තමයි අපි මෙතන දාලා තියෙන්නේ. පේනවද? හරියටම තප්පරයකදී. එහෙමනම් තප්පරයකදී වුණත් අපි ඉගෙනගත්ත සමීකරණ නිවැරදිනේ. මොකද අපි ඉගෙනගත්ත සමීකරණ මෙතන දාන්න යන ඡාපය කියන්නේ අරය වැඩි කිරීම කෝණය. L සමානයි r θ දාන්න යන්නේ. අපි කලින් ඉගෙනගත්ත සමීකරණේ. ඡාපය කියන්නේ තප්පරයකදී යන දුර වෘත්ත චලිතයේ දෙන අංශුව v. මේක තප්පරයට මීටර. ඒ අදාළ වෘත්තයේ අරය r කියන්නේ. ඒක එහෙම වෙනවා. තීටා වෙනුවට මෙතන දාන්න ඕනේ තප්පරයකදී අංශුව කරගෙන කෝණය නම් කෝණික ප්‍රවේගය ඔමෙගා. එතකොට අපිට v සමානයි r ඔමෙගා කියන ඉතා සරල නමුත් ඉතා වැදගත් සමීකරණය එනවා. v කියන්නේ r ඔමෙගා. ඒකාකාර වෘත්ත චලිතයක. ඒ කියන්නේ වෘත්තයේ කරගෙන වේගයේ නියත නම් කෝණික ප්‍රවේගය නියත නම් ඒ වේගයයි කෝණික ප්‍රවේගයයි අතර සරල සම්බන්ධයක් ගන්න පුළුවනි. v වේගය කියන්නේ අරය වැඩි කිරීම කෝණික ප්‍රවේගය, v කියන්නේ r ඔමෙගා කියලා. දැන් මේ සමීකරණ ටික ටික පාඩම් කර ගන්න ඕනේ. L සමානයි r θ, v කියන්නේ r ඔමෙගා නැත්නම් ඔමෙගා කියන්නේ v බෙදීම r. ඒ විදිහට. එතකොට දැන් වෘත්ත චලිතයේ දෙන අංශුවක වේගයයි අරයයි කෝණයයි සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. වේගයයි අරයයි කෝණයයි. වේගය සාමාන්‍යයෙන් අපි තප්පරයට මීටර වලින් ගන්නවා නම් අපි අරය ගන්න ඕනේ මීටර වලින්. අන්න ඒ විදිහට කියන්නේ. හරි නේද? ඒතර v කියන්නේ r ඔමෙගා කියන සම්බන්ධතාවය එන්නේ මේ L සමානයි r θ යෙදීම. මේ ඔක්කොම ටික මෙතන දැන් ලස්සනට තියෙනවා. ඔයගලන්ට පුළුවන් වෙලාවක ඔයගලන්ගේ තිරය නවත්තලා මේවා බලලා ලියාගෙන අවබෝධ කරගන්න. ඒතර වෘත්ත චලිතයේ ආවර්ත කාලය. මම කිව්වා මේ වෘත්තයක යනවා නම් අංශුවක් දිගටම ෆෑන් එකක් කරගෙනවා කියලා හිතන්න. ෆෑන් එක කරගෙනකොට ෆෑන් එකේ තටුවක තියෙන ඕන තිතක් ගත්තොත් වෘත්තයක යනවා. එක වටේ විතරක් නෙවෙයි යන්නේ වට ගණනාවක් යනවා දිගටම නේ. අන්න ආවර්තීය චලිතයක්. කලින් කලට නැවත නැවත පිටපත් වෙන සිද්ධ වෙන චලිතයක්. ඒතර අපි ඒක ආවර්තීය චලිතයක් කියලා කියනවා. ඒතර වෘත්ත චලිතය ආවර්තීය චලිතයක්. බැවින් ඒකට ආවර්ත කාලයක් තියෙනවා. මොකක්ද ආවර්ත කාලය? පීරියඩ් එක අපි කියනවා. පීරියඩ් කැපිටල් T වලින් අපි ලියන්නේ සාමාන්‍යයෙන්. ආවර්ත කාලය වෙන්නේ එක රවුමක් කරගෙන ගත වෙන කාලය. එක රවුමක් ගත වෙන මේ කරගෙන ගත වෙන කාලය. එතකොට මේ කාලය කොච්චරද? දැන් බලන්නකෝ. මේ වෘත්තයේ යන්න එක රවුමක් යන්න ගත වෙන කාලය. දැන් අපි වේගයේ පැත්තෙන් ගත්තොතින් ආවර්ත කාලය කැපිටල් T කියන්නේ මේ මුළු රවුමේ කොච්චර දිගක් තියෙනවද? අරය r නම්. අරය r නම් මේ රවුම 2πr. ඒ රවුම තප්පරයකට v කියන දුර ප්‍රමාණය බැගින් ගිහින් ගෙවා යන්න ගතවන කාලය. දුර බෙදීම නේද? දුර වේගයෙන් බෙදුවොත් කාලය එන්න ඕනේ. අන්න එක රවුමක් යන්න ගත වෙන කාලය t 2πr බෙදීම v. 2πr බෙදීම v. ඒතර මෙතන v කියන්නේ r ඔමෙගා කියලා දැම්මොත්. අපි දැන් කලින් ඉගෙන ගත්තා 2πr බෙදීම v කියන්නේ r ඔමෙගා. වේගය කියන්නේ අරය වැඩි කිරීම කෝණික ප්‍රවේගය. එහෙම දැම්මොත් r කැපිලා ගියාම ඔයගලන්ට පේනවා t කියන්නේ අපිට එනවා 2π බෙදීම ඔමෙගා කියලා. 2π බෙදීම ඔමෙගා. ඒකත් නිකම්ම හිතලා ගන්න තිබුණා මේ
මේ රවුමේ දිග ගැන හිතන්නේ නැතුව මේ කෝණය ගැන හිතුවොත් මේ මුළු රවුම කැරකෙන්න ගත වෙන කාලය ආවර්ත කාලය කියන්නේ. තප්පරයකට කැරකෙන කෝණය ඔමෙගා. මෙතන කොච්චර කෝණයක් තියෙනවද? මුළු රවුම කියන්නේ රේඩියන් 2.5. මේ රේඩියන් 2.5 කැරකෙන්න තප්පරයකට ඔමෙගා කෝණය ගානේ ඒ කෝණික ප්‍රවේගය කොච්චර වෙලා යනවද? ඒතර මේ මුළු කෝණය කෝණික ප්‍රවේගයෙන් බෙදපුවම කාලය එනවා. ඒක මෙතනනුත් එනවා. 2.5 බෙදීම ඔමෙගා කියලා. එතකොට ආවර්ත කාලය කියන්නේ එක්ක 2.5 බෙදීම ඔමෙගා නැත්නම් රවුමේ මුළු දිග 2.5 r බෙදීම v. ඒකක තප්පර. ආවර්ත කාලේ තප්පර වලින් එන්නේ. වෘත්ත චලිතයක සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයකදී කැරගෙන වට ගන්න. ඒකක කාලයකදී කැරගෙන වට ගන්න. තප්පරයකදී භ්‍රමණය වන වට සංඛ්‍යාව. සංඛ්‍යාත අපි f කියන ෆ්‍රීකවන්සි. ෆ්‍රීකවන්සි. මේක හර්ට්ස් වලින්මයි ඉන්නේ. ඒකක තප්පර ඍණ 1. තප්පරයට කියන එක තමයි ඒකකය. එතකොට කොහොමද අපි මේ ෆ්‍රීකවන්සි එක ගන්නෙ? හරිම ලේසි. එක වටයක් කැරකෙන්න ගත වන කාලය කැපිටල් T නේ. එක වටයක් කැරකෙන්න ගත වන කාලය කැපිටල් T. දැන් හොඳට බලන්නකෝ. එක රවුමක් යන්න කැපිටල් T කියන කාලයක් යනවා. තප්පරයකදී රවුම් කීයක් යනවද? තප්පරය කියන කාලයේ කැපිටල් T වගේ කාල පරිච්ඡේද කීයක් තියෙනවද කියලා නේ බලන්න ඕනේ. හිතන්නකෝ එක රවුමක් යන්නේ තප්පර 6න් එකයි. එක රවුමක් යන්නේ තප්පර 6න් එකයි කියලා හිතන්න. තප්පරයකට රවුම් කීයක් යනවද? එක රවුමක් යන්න තප්පර 6න් එකයි යන්නේ. තප්පරයකට රවුම් කීයක් යනවද? 6යි. කොහොමද ගන්නෙ? එක තප්පරේ බලන්න ඕන 6න් එකේ ඒවා කීයක් තියෙනවද කියලා. එක බෙදීම 6න් එක. එක බෙදීම 6න් එක. එක බෙදීම 6න් එක කියන්නේ 6යි. ඒතර තප්පරය කියන කාලය ඇතුලේ එක රවුමක් කැරකෙන්න ගත වන කාලය වගේ කී ගුණයක් කීයක් තියෙනවද? තප්පරය ඇතුලේ t වගේ ඒවා කීයක් තියෙනවද? කොහොමද ඒක බලන්නේ? තප්පරය බෙදන්න ඕන t වලින්. මේක තමයි සංඛ්‍යාතය වෙන්නේ. ඒ අනුව f කියන්නේ සංඛ්‍යාත f කියන්නේ එක බෙදීම t. මේක මතක තියාගන්න හැම වෙලාවෙම. ධ්වනීය තරංග චලිතය මේ ඔක්කොගෙම ඕන වෙනවා. ආවර්ත කාලයේ පරස්පරය ගත්තොත් ආවර්ත කාලයේ කැපිටල් T නම් දෝලන කාලයේ කැපිටල් T නම් ඒක එක බෙදීම t ගත්තොත් පරස්පරය ගත්තොත් ඔයගලන්ට සංඛ්‍යාතය එනවා. ඒතර සංඛ්‍යාතය කියන්නේ එක බෙදීම t. දැන් t කියන්නේ 2.5 බෙදීම ඔමෙගා. t කියන්නේ 2.5 බෙදීම ඔමෙගා නම් f කියන්නේ මොකද්ද? ඒක අනිත් පැත්ත හරවන්න. එක බෙදීම t. ඔමෙගා බෙදීම 2.5. ඔමෙගා බෙදීම 2.5. හරිනේ. අන්න ඒ විදිහට එන්නේ. ඔමෙගා බෙදීම 2.5. මේ තියෙන්නේ. ඔමෙගා බෙදීම 2.5 නැත්නම් අපිට අර 2.5 r බෙදීම v කියන එක උඩයට මාරු කරොත් v බෙදීම 2.5 r කියලා එනවා. එතකොට සංඛ්‍යාතය මැනීමේ ඒකක මොනවද? දැන් සංඛ්‍යාතය කියන්නේ දෝලන කාලයේ පරස්පරය නම් දෝලන කාලයේ තප්පර වලින් තමයි ඉන්න වෙන්නේ නේ. දෝලන කාලයේ තප්පර. එක රවුමක් යන්න ගත වෙන කාලය තප්පර. එතකොට දැන් මේක තප්පර නම් සංඛ්‍යාතය එක බෙදීම t නම් මේකේ ඒකක වෙන්නේ තප්පර ඍණ 1. ඒ නිසා සංඛ්‍යාතය කියන්නේ එක බෙදීම t කියන්නේ 2.5 බෙදීම ඔමෙගා. ඒක උඩ පරස්පරය ගත්තම ඔමෙගා බෙදීම 2.5. මේක ඒකක වෙන්නේ තප්පර ඍණ 1. තප්පර ඍණ 1 කියන එකම තමයි අපි හර්ට්ස් කියලා කැපිටල් H සිම්පල් Z. හර්ට්ස්. හර්ට්ස් කියන්නේ විද්‍යාඥයෙක්ගේ නමකින් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇති සංඛ්‍යාතයමයින් අපි හර්ට්ස් කියන එකකේ පාවිච්චි කරනවා. වෘත්ත චලිතයේදීත් අපි සංඛ්‍යාතයමයින් හර්ට්ස් වලින්. සාමාන්‍ය තප්පරයට කියන එකයි තේරුම. එහෙම නැත්නම් අපි වෘත්ත චලිතයේදී සංඛ්‍යාතය නැත්නම් ඒකක කාලයකදී කරගෙන වට ගන්න විශේෂයෙන් යන්ත්‍ර සූත්‍ර ගැන කතා කරනකොට ප්‍රායෝගිකව හර්ට්ස් වලින් නොදී අපි වෙන එකකකින් දෙනවා. සමහරවිට ඔයගොල්ලෝ මොටෝ සයිකලයක කාර් එකක RPM එකක් කියලා ගහ මීටරයකුත් තියෙනවා ඒකටම වෙන මොටෝ සයිකල් වල නේ RPM එක. අපි මේ පන්න උදාසීන කරලා ඒ කියන්නේ ගියර් නියුට්‍රල් කරලා පන්න කියන්නේ ගියර්ස් වලට සිංහලෙන් පන්න. උදාසීන තැනට දානවා කියන්නේ අපි නියුට්‍රල් තැනට දාලා අපි මොටෝ බයික් එක රේස් කරොත් එහෙම අර මීටරේ බලන්න RPM එක වේගයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පරයකට අර එන්ජිම කැරකෙන වට ගන්න මොටෝර
සයිකලේ වැඩි වෙනවා. RPM කියන්නේ revolutions per minute. revolutions per minute. විනාඩියකට එන්ජිම කැරගෙන වට ගන්න. දැන් තප්පරය නෙමෙයි විනාඩියට ගන්න. ඒතර 2000ක් කියලා RPM එක 2000ට ආවොත් ඒ කියන්නේ තප්පරයකට එන්ජිම කැරගෙනවා වට 2000ක්. එතකොට එන්ජිමක වේගය වැඩි වෙන්න RPM එකත් වැඩි වෙනවා. ඒතර RPM එක නිකම්ම මේ සිම්පල් RPM කියන අකුරු වලින් ලියනවා. එතකොට හුඟක් වෙලාවට ප්‍රායෝගික වැඩවලදී වෘත්ත චලිතයේ දෙන දේවල් වල අපි RPM එකක් ගැන කතා කරනවා. එතකොට RPM එක revolutions per minute. හරිනේ? විනාඩියට කරගෙන වට ගන්න. RPS කියලා ඕනනම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක තප්පරයකට කරගෙන වට ගන්න. revolutions per second. තප්පරයකට කරගෙන වට ගන්න. දැන් තප්පරයකට කරගෙන වට ගන්න නම් කෙලින්ම මේකට සමානයි. මේ හර්ට්ස් වලට. RPS. RPM එක නම් RPSම නෙමෙයි කෙලින්ම. තප්පරයට කරගෙන වට ගන්න විනාඩියකදී කරගෙන වට ගන්න 60න් බෙදන්න ඕනේ. එතකොට මේ දෙක අතර මොකද තියෙන සම්බන්ධය? RPM එක 60න් බෙදුවොත් RPS එක ගන්න පුළුවන්. RPM බෙදීම 60 විනාඩියකදී කරගෙන වට ගන්න 60න් බෙදුවොත් එනවා තප්පරයකදී කරකට වට ගන්න. RPS. RPM මේවා සාමාන්‍ය බුද්ධියනේ මේවා අපි නේද? උසස් පෙළ සමීකරණ ලියන්න දෙයක්වත් නැහැ. විනාඩියකට කරගෙන වට ගන්න දන්නවනම් තප්පරයකට කරගෙන වට ගන්න කොහොමද ගන්නෙ නේද? විනාඩියකට වට අපි හිතමුකෝ 2000ක් කරගෙනවා කියලා. තප්පරයකට විතර වට කීයක් කරගලාද? 2060න් බෙදන්න ඕනේ. නේ? ඒතකොට තප්පරයකට කරගෙන වට ගන්න එනවා. අන්න ඒ විදිහට මේ සංඛ්‍යාතය පිළිබඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. දැන් බලන්නකෝ උදාහරණයක් මෙතන තියෙනවා. RPS 3යි කියන්නේ විනාඩියට වට කීයක් කරගෙන බවද? විනාඩියට වට 3ක් කරගෙනවා. ඒක කොහොමද තප්පරයට රේඩියන් කරන්නේ? එක වටයක් කියන්නේ රේඩියන් නම් 2.5. ඒතර තප්පරයකට වට 3ක් කියන්නේ තප්පරයකට රේඩියන් නම් 3 වැඩි කිරීම 2.5 නැත්තම් තප්පරයට රේඩියන් 6.5. බලන්නකෝ. එතකොට දැන් තප්පරයට වට කියලා දෙන එක තප්පරයට වට කියන එක RPS කියන එක මේක කොහොමද තප්පරයට රේඩියන් කරන්නේ? RPS එක තප්පරයට කරගෙන වට ගන්න අපි වැඩි කරොත් එක වටයක් කියන්නේ රේඩියන් 2.5 නේ. එතකොට එනවා ඔමෙගා. තප්පරයකට කරගෙන කෝණය රේඩියන් වලින්. තප්පරයට රේඩියන් වලින්. මේ තියෙන්නේ. ඒතර RPS තප්පරයකට කරගෙන වට ගන්න තප්පරයකට කරගෙන රේඩියන් ගාන කරන්න ඒ වට ගාන එක වටයක තියෙන රේඩියන් ගාන එක වටයක කෝණයෙන් රේඩියන් වලින් වැඩි කරන්න ඕනේ. එක වටයක් කියන්නේ රේඩියන් 2.5. දැන් අපි හිතමු තප්පරයකට වට 20ක් කරගෙනවා. තප්පරයකට වට 20ක් කරගෙනවා නම් තප්පරයකට රේඩියන් කීයක් කරගෙනවද? 2.5 ඒවා 20ක් කරගෙනවා. එක වටයක් කියන්නේ රේඩියන් 2.5 නේ. ඒ වගේ 20ක්. ඒතර 40යි. අන්න. ඒ විදිහට ගන්න ඕනේ. දැන් RPM එක දීලා තිබුණොත් කොහොමද ඔමෙගා හොයන්නේ තප්පරයට රේඩියන් වලින්? RPM එක දීලා තිබුණොත් විනාඩියකට කරගෙන වට ගන්න මේක 60න් බෙදන්න. එතකොට RPS වෙනවා. ඒක 2.5 වලින් වැඩි කරන්න. එතකොට එනවා තප්පරයට රේඩියන් වලින් ආපහු ඔමෙගා. අන්න. හරිනේ? ඒක ඔමෙගා RPS එක දුන්නොත් සාමාන්‍ය විදිහට හිතලා ගන්න මම නම් කියන්නේ මේ සමීකරණ පාඩම් කරනකොට වැඩි බුද්ධිමත් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා නම් තප්පරයකට කරගෙන වට ගන්න කියලා RPS එක වටයක් කියන්නේ රේඩියන් 2.5 කියලා දන්නවා නම් RPS එක 2.5 වලින් වැඩි කළොත් ඔමෙගා නැත්නම් තප්පරයට රේඩියන් ගාන කරගෙන එනවා කියලා තේරෙන්න ඕන. RPM එක ඉස්සෙල්ලා තප්පරයකට කරගෙන වට ගන්නට පරිවර්තනය කළා. එක වටයක තියෙන රේඩියන් ගානෙන් වැඩි කරොත් ඔමෙගා තප්පරයට රේඩියන් වලින් එනවා. එතකොට තප්පරයට වට 3ක් කියන්නේ 3 වැඩි කිරීම 2.5 රේඩියන්. මේ තියෙන්නේ. එහෙම නැත්නම් විනාඩියට වට 30ක් කිව්වොත් මෙතනට වට 30 දාන්න ඕනේ. විනාඩියට වට 30යි. එහෙනම් තප්පරයට වට භාගයක් එන්නේ. එතකොට මේ 30 බෙදන්න ඕනේ 60න්. ඒක වැඩි කරන්න ඕනේ 2.5 වලින්. ඒතර 30 60න් බෙදුවොත් මෙතන භාගයක් එනවා. ඒ භාගෙ දෙකෙන් වැඩි කරොත් පයි කියලා එන්නේ. මේ තප්පරයට රේඩියන් පයි. අන්න ඒ විදිහට මේක හදා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
කරදර අමාරු නැහැ. හරිම ලේසි. උදාහරණ කිහිපයක් හදලා පුරුදු වෙන්න. දැන් ඔමෙගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් අර r වන වෘත්තයක භ්‍රමණය වන අංශුවක් t කාලයකදී කරගෙන කෝණය. එහෙම නැත්නම් ගෙවා යන දුර මේ දෙකම අපිට බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. සරල සමීකරණනේ. දැන් තීටා කරගෙන කෝණය. තීටා කරගෙන කෝණය තප්පරයකට කරගෙන කෝණයනේ ඔමෙගා කියන්නේ කෝණික ප්‍රවේගය කියන්නේ තප්පරයකට කරගෙන කෝණය. තප්පරයකට ඔමෙගා කෝණයක් කරගෙනවා නම් තප්පර t වලදී කොච්චර කෝණයක් කරගෙනවද? ඔමෙගා t වලින් වැඩි කරන්න ඕනේ. මේක හරියට මේ රේඛීය චලිතයේ මේ කෝණේ හරියට රේඛීය චලිතයේ මේ දුර වගේ. අපි සාමාන්‍යයෙන් ගන්නේ විස්ථාපනය කියන්නේ ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඒ වගේ කෝණය කියන්නේ කෝණික ප්‍රවේගය වැඩි කිරීම කාලය. මේක හරියට v සමානයි st කියලා ගත්තා වගේ. මේ එහෙම නැත්නම් s සමානයි ut කියලා ගත්තා වගේ. s සමානයි ut කියලා. දුර කියන්නේ වේගය වැඩි කිරීම කාලයනේ. ඒ වගේ දැන් දුර වෙනකොට මෙතන දුර නෙමෙයි කෝණය එන්නේ කරගෙන. කෝණය කියන්නේ එතකොට මොකද්ද? කෝණික ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඒතර මේ එක සමීකරණයක්. ඒක තමයි මෙතන මේ එක කියලා තියෙන්නේ. තීටා කියන්නේ ඔමෙගා t. ඒ වගේම තමයි මේ t කියන කාලයකදී යන දුර ගත්තොත් මේ වෘත්තයේ දිගේ වෘත්තයේ දිගේ යන දිග ගත්තොත් මේ s කියන එක කොහොමද ගන්නෙ? එතකොට t කියන කාලයකදී යන දුර ඔමෙගා t නම් s කියන්නේ ඡාපයනේ. ඒක කියන්නේ r තීටානේ. අරේ වැඩි කිරීම කෝණේ රේඩියන් වලින් දාන්න ඕනේ. තීටා කියන්නේ ඔමෙගා t. එතන මේක r ඔමෙගා t කියලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ t නැමැති කාලයකදී ගෙවා යන දුර අරය වැඩි කිරීම කෝණික ප්‍රවේගය වැඩි කිරීම කාලය. ඉතින් බොහෝ සමීකරණ ලියන්න පුළුවන්. හැබැයි තමුන් අවබෝධයෙන් මේක තේරෙනවා නම් ඒ වෙලෙට සමීකරණේ හදා ගන්නත් පුළුවන්. මේ දෙවෙනි සමීකරණයෙන් ඒක තමයි එන්නේ. s කියන්නේ මේ r වැඩි කිරීම θ. ඒක r ඔමෙගා t කියලා එනවා. ඒක තමයි දෙවෙනි සමීකරණය මෙතන තියෙනවා. ඒතර මේවා අපිට පාවිච්චි කරන්න වෙනවා මේ කොටස් වලදී. දැන් ඒකාකාර වෘත්ත චලිතයක යෙදෙන අංශුවක වේගයක් තියෙනවනේ. වේගය නියත වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකක කාලයකදී ගෙවා යන දුර නියතයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ප්‍රවේගය නියතයක් නෙමෙයි. මේකේ ප්‍රවේගය ගත්තොත් වෘත්තයේ දිගේ ප්‍රවේගය නියතයක් නෙමෙයි. ප්‍රවේගය නියතයක් නෙමෙයි වෘත්තයේ දිගේ. ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. විශාලත්වය වෙනස් නොවෙනවා වෙන්න ඕනේ. ඒකාකාර වෘත්ත චලිතයක් නම් තියෙන්නේ හැම තප්පරයකදී ගෙවාගෙන යන දුර නියතයක්. වේගයේ විශාලත්වය නියතයක්. ඒකට වේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ප්‍රවේගය කියන්නේ විශාලත්වය විතරක් නෙවෙයි වේගය. ප්‍රවේගයට අපි දිශාව ගන්න ඕනේ. දැන් වෘත්තයක අංශුවක් යනකොට තියෙන ප්‍රශ්නේ මේකේ ඕනම මොහොතක වේගය තියෙන වෘත්තයට ස්පර්ශකව ඒ වේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. අපි මම මේක මෙන්න මෙහෙම උදාහරණයකින් පෙන්නුවොත් මෙන්න මේ විදිහයි. දැන් අපි මෙහෙම වෘත්තයක් ගත්තොත් මේ තියෙන කේන්ද්‍රය මේ වෘත්තයේ කරගෙන අංශුව හරි මෙතන තියෙනකොට මේකේ ප්‍රවේගයේ දිශාව මේ වෘත්තයට අඳින ස්පර්ශකයේ දිශාවයි. ඒ ස්පර්ශකයේ දිශාව තමයි මේ මොහොතේ ප්‍රවේගය. ඒ මොහොතේ ප්‍රවේගයේ දිශාව. දැන් මේක තව තැනකට ගිය ගමන් මෙතනට ගියයි කියමුකෝ. මෙතනදී ප්‍රවේගයේ දිශාව මෙහෙට තියෙන්නේ. මෙතනදී ප්‍රවේගයේ දිශාව මේ ස්ථානයේදී ප්‍රවේගයේ දිශාව එතනට අඳින ස්පර්ශකයේ පැත්තට තියෙන්නේ. දැන් බලන්න මෙන්න මෙතනට ආපුවම ප්‍රවේගයේ පැත්ත අංශක 180කින් මාරු වෙලා මෙතන තියෙන උඩට මෙතනදී පල්ලෙහාට පැත්ත. දැන් තේරෙනවද කොයි තරම් ප්‍රමාණයකින් ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවද කියලා? වෘත්ත චලිතයේ දෙන අංශුවක මෙතනට ආවහම මෙහෙ තියෙන්නේ. ඔන්න ඔහම මේකේ ප්‍රවේගයේ පැත්ත මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඕනම මොහොතක ප්‍රවේගය ගන්න ඒ අංශුව ඒ මොහොතේ තියෙන තැනදී වෘත්තයට ස්පර්ශකයක් ඇඳලා කැරකෙන පැත්ත බලලා ඒ අනුව දිශාව දාන්න ඕනේ. ඒ පැත්තටද අනිත් පැත්තටද කියන එක. දැන් මේ අපි වාමාවෘත වෘත්ත චලිත හුඟක් වෙලාවට මෙතන අපි අඳින්නේ. ඒ නිසා මේ විදිහටයි මේ චලිතයේ පැත්ත එන්නේ. දැන් ඔයගලන්ට තේරෙනවා ඇති
මේ චලිතයේ වේගය එනම් ප්‍රවේගයේ විශාලත්වය නියතයක් වුණාට ප්‍රවේගය නියතයක් නොවීමක් නිසාද ප්‍රවේගය පිළිබඳ ඉතා වැදගත් සාධකයක් වන දිශාව මොහොතින් මොහොත වෙනස් වෙන හින්දා. දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා. ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ත්වරණයක් තියෙනවා. එහෙනම් වෘත්ත චලිතයේ දෙන අංශුවකට ත්වරණයක් තියෙනවා. ත්වරණයක් තියෙනවා. ඒ ත්වරණය බොහොම වැදගත්. ඒ ත්වරණය බොහොම වැදගත් වෘත්ත චලිතයක් තේරුම් ගන්න. ඒක ටික අපූර්ව දෙයක් මෙතන එන්නේ. හිතන්න බැරි දෙයක් තමයි ඇත්තටම ගණිතමය බැලුවත් එන්නේ. ත්වරණය. දැන් මේ වෘත්ත චලිතයේ දෙන අංශුවක් යම් තැනක තියෙනකොට මෙන්න මෙතන තියෙනවා කියමුකෝ. මෙතන තියෙනකොට මෙන්න මේ ස්ථානයේ තියෙන මොහොතේ ප්‍රවේගය ඔහොමනේ තියෙන්නේ. ප්‍රවේගය තියෙන ওই විදිහට මේ අරය. මේකේ ත්වරණය කොයි පැත්තටද තියෙන්නේ? මේ ප්‍රවේගය මොහොතින් මොහොත වෙනස් වෙන බව ඇත්තයි. හැබැයි ටිකක් හිතා ගන්න බැරි දේ බැලූ පමණින් මේ වෘත්ත චලිතයේ දෙන අංශුවක ත්වරණය තියෙන්නේ කේන්ද්‍රය දෙසට. කේන්ද්‍රය දෙසට ත්වරණය තියෙන්නේ. එතකොට මෙන්න මේ ත්වරණයේ පැත්ත ඇක්සලරේෂන් ත්වරණය තියෙන්නේ කේන්ද්‍රය දෙසට. මේක තමයි හිතා ගන්න අමාරු දෙය. එතකොට මේක මෙන්න මේ තව තැනකට ආවොත් ත්වරණය තියෙන්නේ වෙන පැත්තකට. දැන් මෙන්න මෙතනට ආව කියමුකෝ. මෙතනට ආපුවම ප්‍රවේගය තියෙන්නේ මෙහෙට. ත්වරණය තියෙන්නේ මෙන්න මෙහෙට කේන්ද්‍රය දෙසට. කියන්නේ ත්වරණයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා කේන්ද්‍රය දෙසට හැරෙන පරිදි. ත්වරණයේ දිශාව මොහොතින් මොහොත කේන්ද්‍රය දෙසට හැරෙන පරිදි වෙනස් වෙනවා. වෘත්ත චලිතයේ දෙන අංශුවක වේගය නියතයක් වුණත් ප්‍රවේගය නියතයක් නොවේ. ප්‍රවේගයේ දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. එනම් ප්‍රවේගය වෙනස් වෙනවා. එනම් ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා. එහෙනම් ත්වරණයක් තියෙනවා. ඒ ත්වරණය තියෙන්නේ කේන්ද්‍රය දෙසට හැම වෙලාවෙම. එහෙනම් මේකට කියනවා වෘත්ත චලිතයක කේන්ද්‍ර අபிසාරී ත්වරණය කියලා. කේන්ද්‍ර අபிසාරී ත්වරණය. centripetal acceleration කියන centripetal acceleration කේන්ද්‍ර අபிසාරී ත්වරණය. දැන් මේක ඇත්තටම උසස් පෙළ භෞතික විද්‍යාවේ මේක මෙහෙම එනවා කියන එක ගණිතමය ඔප්පු කරන්න උවමනා නැහැ. සාමාන්‍යයෙන් ළමයි ඒක තේරුම් ගන්නයි තියෙන්නේ කේන්ද්‍රය දෙසටයි තියෙන්නේ කියන එක දැනගෙන ඒක පාඩම් කරගෙන ඒ ත්වරණය කීයද කියලා. ඉතින් නමුත් මම මේකේ මේක යම් ක්‍රමයකින් ඒ කියන්නේ අපි දැනට දන්න ගණිත කරුණු වලින් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මේක ඔප්පු කරන්න හදලා තියෙනවා. මොකද ඇත්තටම මම ගුරුවරයෙක් හැටියට කැමති නැහැ. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ මේක බාර ගන්න කියලා නිකන් ඉන්න. හැබැයි අපේ නිර්දේශය තියෙන්නේ එහෙමයි. ඒ නිසා මේක ටිකක් ඔයගලන්ට අසීරු වගේ පෙවුනට ඒ ගැන වැඩි මං හිතන්නේ දුක් වෙන්න ඕනේ නැහැ. අර සමීකරණේ පාඩම් කර තේරුම් නැත්නම් කවදාවත් මේක ඔප්පු කරන්න කියන්නේ නැහැ. කවදාවත් මේක ඔප්පු කරන්න කියන්නේ නැහැ. දැන් මම මේක ඔප්පු කරන්න පාවිච්චි කරන දේවල් මෙන්න මේ විදිහයි. මෙතන තියෙනවා ඒකාකාර වෘත්ත චලිතයක දෙන අංශුවක වේගය නියත වුවත් ප්‍රවේගයේ දිශාව නිරන්තරයෙන්ම වෙනස් වෙන බැවින් එම චලිතය ප්‍රවේග වෙනසක් එනම් ත්වරණයක් හා සම්බන්ධයි. මෙවැනි චලිතයක ත්වරණය පවතින්නේ කේන්ද්‍රයට එල්ලව බව ඔප්පු කළ හැකියි. අංශයේ ත්වරණය සෙවීම සඳහා පහත දැක්වෙන ක්‍රමය අනුගමනය කරමු. ඒ වල තියෙන වෙලාවක අංශුව ඒකේ ප්‍රවේගය v තියෙන්නේ මේ වෘත්තයට ස්පර්ශකව AC-ට ලම්බකව. ඊළඟට ඒක පුංචි කෝණයක් කරගුණාම අපි පොඩි කාලයකදී ඩෙල්ටා t කියන පොඩි කාලයකදී මේක b වලට යනවා කියලා හිතන්න. මේ පොඩි කෝණේ කරගෙන්නේ එතකොට ඩෙල්ටා තීටා. ඒතර එතනදී ප්‍රවේගය තියෙන්නේ එම ලක්ෂයේදී වෘත්තයට ස්පර්ශකව. ඒතර එතනදී ප්‍රවේගය ආශ්‍රිතව තමයි මම මේක කරන්න යන්නේ. දැන් මේ මම රූපේ මේක තව ටිකක් ලොකු කරලා ගන්නම්. අරගෙන බලමු මේක කරන්න පුළුවන්ද කියලා අපිට. ඒ කියපු දෙයම අපි ටිකක් ලොකුවට මේ වෘත්තය ගත්තොත් මම හිතන්නේ අපිට ලේසි මේක කරගන්න. මේ වෘත්තය සලකන්න. එතකොට අපි මේකේ යම් මේ තියෙන කේන්ද්‍රය C
මේ දින වෘත්තයේ කේන්ද්‍රය C. අපි මේකේ මේ ඕනම අරයක් අරගෙන යම් ලක්ෂයක අංශුව තියෙන අවස්ථාවක් ගමු. P. P කියන අංශුව දැන් කැරකෙන වෘත්තයේ මේ වගේ වාමාවෘතව කියලා හිතන්න. එතකොට අපි P1 කියන තැනක අංශුව තියෙන වෙලාවක් ගමු. මේකේ අරය R. දැන් මෙතනදී අංශුවේ ප්‍රවේගය තියෙන්නේ කොහෙටද? අංශුවේ ප්‍රවේගය තියෙන්නේ මේ වෘත්තයට ස්පර්ශකව. ඒ කියන්නේ මේ අරයට හරියටම ලම්බකව මෙතනදී නේ. ස්පර්ශකයක් ඇන්දොත් ලම්බකවනේ එන්නේ. එතකොට මම මේ ස්පර්ශක දිශාව මෙන්න මේ වගේ ඇන්දොත් ඔන්න ඔය පැත්තට තියෙන්නේ. මේ වෙලාවේ ප්‍රවේගය v. ප්‍රවේගයේ දිශාව මේක, විශාලත්වය v, මේ කෝණේ අංශක 90යි. කොහොම නෙන්නේ? හරිද? දැන් පුංචි කාලයකදී මේක පොඩි ඇත්තට මේ මම ගන්න P2 කියන ලක්ෂ්‍ය P1ට හුඟක් ළඟ වෙන්න ඕන. හැබැයි එහෙම හුඟක් ළඟින් යන්දොත් කෝරමුකුත් ලකුණු ගන්න බැරි වෙනවනේ ප්‍රායෝගිකව. ඒ හින්දා අපි දෙවෙනි ලක්ෂ්‍යය ටිකක් දුරට ගමු. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ තැනකට මම මේ හුඟක් දුරට ගත්තට ඔයගොල්ලෝ හිතන්න ඕනේ මේ P2 කියන ලක්ෂ්‍ය P1ට හුඟක් ළඟයි කියලා. ඒතර අංශුව මෙන්න මේ P2 කියන තැනට ආපු වෙලාවක් හිතන්න. එතකොට එතනට අඳින අරය වෙන්නේ මේක. ඒ මොහොතේ ප්‍රවේගය තියෙන්නේ එතනදී වෘත්තයට අඳින ස්පර්ශකය. එන තමයි අරයට අඳින ලම්බකය. මෙන්න මේ පැත්තට තමයි මෙතනදී ප්‍රවේගය තියෙන්නේ. ප්‍රවේගය එතනදී තියෙන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට. මේකත් v මයි. විශාලත්වය නියතයිනේ. මේක v නම් මේකත් v. දැන් මේක තමයි P2. මේ P2 ලක්ෂය. දැන් මෙතන ඉඳලා මෙතනට යාමේදී P1 සිට P2ට යාමේදී අංශුවේ ඇති වූ ප්‍රවේග වෙනස අරගෙන ඒ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවොත් අපිට එනවා ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකට මෙන්න මේ දෛශිකයෙන් මේ දෛශිකය අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරන එක අපි මෙන්න මේ විදිහේ ක්‍රමයකට කරමු. අපි මම මෙන්න මෙහෙම ඔයගලන්ට මේක තේරුම් කරන්න යනවා. අපි මේ මෙතනදී මේ අංශුවේ ප්‍රවේගය P2දී අංශුවේ ප්‍රවේගය මම P1දී අංශුවේ ප්‍රවේගය තිබුණු පැත්තටයි. දැන් මෙන්න මේ පැත්ත මම මේකට සමාන්තර පැත්තක් මේ ගන්නෙ හරියටම කලින් ප්‍රවේගයේ පැත්තට සමාන්තර පැත්තක් මේ ගන්නෙ. මේක පැත්තක්. මෙන්න මේ පැත්තට සමාන්තර පැත්ත. අනිත් එක තමයි මේ පැත්තට ලම්බක පැත්ත. ඒ කියන්නේ P1C පැත්ත. ඒ පැත්තට මෙන්න මේ ලම්බක පැති දෙකට මෙන්න මේ ප්‍රවේගය දෙවන අවස්ථාවේ ප්‍රවේගය විභේදනය කරන්න යනවා. එතකොට දැන් මේ කැරකුණු පුංචි කෝණය මෙතන මහ විශාල කෝණයක් වගේ පේනවා. නමුත් හිතන්න මේක බිඳුවට ආසන්නයි. බොහොම පුංචි කෝණයක් කැරකුණේ ඩෙල්ටා තීටා. දැන් මේ කෝණේ ඩෙල්ටා තීටා මේකට සමාන්තර පැත්ත නෙමේක. ඒතර මේ පැත්ත මේ තියෙන්නේ. දැන් හොඳට බලන්න මේකට මේ අරයට සමාන්තරයි මේක. ඒතකොට ඒකාන්තර කෝණ වලින් මෙන්න මේ කෝණය ඩෙල්ටා තීටා වෙන්න ඕනේ. මෙතන කෝණය ඩෙල්ටා තීටා වෙනවා. දැන් මේ අරයට මේක ලම්බකයි. මේක ඩෙල්ටා තීටා නම් මේක අනුවරින ඩෙල්ටා තීටා. මෙන්න මේ කෝණය ඩෙල්ටා තීටා වෙන්න ඕනේ මෙතන. ආපහු බලන්න. මේ අරයට සමාන්තර පැත්ත මේ ගත්තේ. ඒ නිසා මේ බලන්න ඉසෙඩ් අකුර වගේ හැදෙන්නේ ඒකාන්තර කෝණේ සමාන්තර රේඛා තීරයක් රේඛාවකින් කැපුණාම ඒකාන්තර කෝණ. මේක ඩෙල්ටා තීටා මේකත් ඩෙල්ටා තීටා. මේක ඩෙල්ටා තීටා මේ අරයට මේ ප්‍රවේගය ලම්බකයි. වෘත්තයට ස්පර්ශකයි අරයට ලම්බකයි. එතකොට මේ කෝණේ 90 හින්දා මේක ඩෙල්ටා තීටා නම් මේක අනුවරින ඩෙල්ටා තීටා. මේක අනුවරින ඩෙල්ටා තීටා මේ දෙක එකිනෙකට ලම්බකයිනේ. මොකද හරියටම මේ දිශා දෙක එකිනෙකට ලම්බකව අරන් තියෙන්නේ. එතකොට මේ කලින් දිශාව මේ කලින් දිශාවට ලම්බක දිශාව. මේ මුළු කෝණේ 90 හින්දා මේක අනුවරින ඩෙල්ටා තීටා නම් මේක ඩෙල්ටා තීටා අනුවරින ඩෙල්ටා තීටා මේක ඩෙල්ටා තීටා. දැන් මම කරන්න යන්නේ මේකයි. මේ ප්‍රවේගය ඩෙල්ටා තීටා පොඩි කාලයකට පස්සේ අංශුව P2 තිබියදී එයට ලැබුණා වූ ප්‍රවේගය විභේදනය කරන්න යනවා කෑලි දෙකකට. එක කෑල්ලක් මෙතන මේ වෘත්තයට ස්පර්ශක පැත්තට මේ පැත්තට සමාන්තර පැත්තට. මොකද්ද? මේක v නම් මේ පැත්තට තියෙන v cos ඩෙල්ටා තීටා. ඒක v cos. මොකද කෝණේ තියෙන පැත්තට cos. අපි දැන් 100 වතාවකටත් වැඩි මේ විභේදනය කිරීම කරලා තියෙනවා. දන්නවනේ කෝණේ තියෙන පැත්තට cos අනිත් පැත්තට sin. මේ පැත්තට සංරචකයේ ප්‍රවේගය v sin ඩෙල්ටා තීටා. එහෙම නෙන්නේ.
v cos delta theta v sin delta theta. දැන් අංශුව p1 තිබියදී ප්‍රවේගය තිබුණේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ පැත්තට. අංශුව p2 තිබියදී ප්‍රවේගය අපි පැති දෙකකට කඩලා තියෙනවා. මෙන්න මේ පැත්තට සමාන්තර පැත්තටයි ඒ සමාන්තර පැත්තට ලම්බක පැත්තටයි. දැන් මේ පොඩි කාලයේදී මේ පොඩි කෝණේ කරකෙද්දී මේ පොඩි කාලයේදී එතකොට මෙතන කාලය අපි t කියලා ගත්තොත් මෙතන t ධන ඩෙල්ටා t. එහෙමයි එන්නේ. මේ කාලේ t මෙතනදී තියෙන්නේ t කියන වෙලාවක කියලා හිතුවොත් මෙතන තියෙන්නේ t ධන ඩෙල්ටා t කියන පුංචි කාලාන්තරයකට පස්සේ t ධන ඩෙල්ටා t කියන පුංචි කාලාන්තරයකට පස්සේ එතකොට මෙතනදී t ධන ඩෙල්ටා t වෙනවා කාලේ p2ට එනකොට ඩෙල්ටා t ආසන්නයි බිඳුව මේ දේවල් තමයි වැදගත් වෙන්නේ මෙතන ඩෙල්ටා t ආසන්නයි බිඳුව ඩෙල්ටා තීටත් ආසන්නයි බිඳුව කෝණෙත් පොඩි කාලෙත් පොඩි මේ කාලෙත් කෝණෙත් පොඩි මේ කාලයත් පොඩි ලොකුවට ඇන්දේ පැහැදිලිව පේන්න ඕනේ හින්දා හරිනේ වෙන විදියක් නැති හින්දා දැන් අපි මේක මෙහෙමයි කරන්නේ අපි බලමු මේ කලින් ප්‍රවේගය තිබුණු පැත්තට එනම් වෘත්තයට ස්පර්ශක පැත්තට කොච්චර ප්‍රවේග වෙනසක් ඇති වෙලා තියෙනවද කියලා මේ අතර ප්‍රවේග වෙනස මෙන්න මේ දිශාවට මෙන්න මේ v කියන ප්‍රවේගය තියෙන පැත්තට ප්‍රවේග වෙනස ගන්න මේ අවසාන ප්‍රවේගයෙන් මුල් ප්‍රවේගය අඩු කරන්න එපේ අවසාන එකෙන් මම හැම වෙලාවෙම කියලා දෙනවා ඔයගලන්ට වෙනසක් ගන්න අවසාන එකෙන් මුල එක අඩු කරන්න කියලා ඒකයි විද්‍යාවේ නිවැරදි ක්‍රමය. ඒතර අවසාන ප්‍රවේගයේ v cos delta theta එකෙන් අඩු කරන්න v යනෝ මේ පැත්තට ඇති වුණු ප්‍රවේග වෙනස v cos delta theta ඍණ v මම v එළියට ගත්තාම මේ ප්‍රවේග වෙනස මේ අතට v cos delta theta ඍණ v එළියට ගත්තාම cos delta theta ඍණ 1 දැන් delta theta කියන්නේ පුංචි කෝණවල cosine අගය ගත්තොත් ඔයගලන්ට පේන්නේ ඊටාම පුංචි කෝණයක cosine අගය delta theta ආසන්නයි බිඳුව වෙනකොට බලන්න cos බිඳුවයි delta theta බිඳුවට එළඹෙනකොට ඊටා පුංචි වෙනකොට ඒකේ cosine අගයත් බිඳුවටම එනවා කෝණේ පොඩ්ඩක් වෙනස් වුණයි කියලා cosine අගය එච්චර වෙනස් වෙන්නේ නැහැ බිඳුවේම තමයි තියෙන්නේ ඒ නිසා මේක බිඳුව කියලායි ගන්න වෙන්නේ මේක මේ cos delta theta කියන අගය පොඩ්ඩක් බලමු බිඳුවද එකද sin බිඳුව බිඳුවයි cos බිඳුව එකයි cos 90 බිඳුවයි cos බිඳුව එකයි එතකොට මේ cos delta theta එකට ආසන්න වෙන්නේ එක කියන අගයේ තියෙන ඊටා පුංචි නිසා ඊටා පුංචි කෝණයක cosine එකට එන්නේ බිඳුවට නෙවෙයි sin තමයි බිඳුවට එන්නේ මට එතන පොඩ්ඩක් වැරදුනා හොඳට බලන්න මතක තියාගන්න cos බිඳුව එකයි sin බිඳුව බිඳුවයි ඒක අනිත් පැත්තට එන්නේ cos 90 ගත්තාම බිඳුවයි sin 90 එකයි එතනින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ එතකොට පුංචි කෝණේ cosine අගේ එකටම එනවා. එතකොට මෙතන v වැඩි කිරීම 1 ඍණ 1 මේක 1 වුණාම මේ වෙනස බිඳුවයි කියලායි එන්නේ 1 ඍණ 1. ඒ කියන්නේ වෘත්තයට ස්පර්ශක පැත්තට මේ පුංචි කාලය තුල වෘත්තයට ස්පර්ශක පැත්තට ප්‍රවේග වෙනසක් වෙලා නැහැ. ප්‍රවේග වෙනසක් වෙලා නැහැ. වෙනස බිඳුව. ඒ කියන්නේ අවසාන ප්‍රවේග සංරචකයෙන් මේ පැත්තට තියෙන මුල් ප්‍රවේග සංරචකය අඩු කරලා මේ කෝණය ඉතා පුංචි කියලා හිතනකොට ඒ පුංචිම කෝණය හරියදී අපිට පේනවා මේ වෙනස වෘත්තයට ස්පර්ශක ප්‍රවේග වෙනස බිඳුවයි කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න වෘත්ත චලිතයේ දෙන අංශුක වෘත්තයට ස්පර්ශක ප්‍රවේග වෙනසක් නැහැ. ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් නැහැ. ත්වරණයක් නැහැ. ඒ කියන්නේ ත්වරණය බිඳුවයි. ඒ නිසා මෙන්න මේ ස්පර්ශක පැත්තට ත්වරණය බිඳුවයි. කොයි පැත්තටද ත්වරණය තියෙන්නේ? මේ ලම්බක පැත්තට. මේ පැත්තටයි ත්වරණය තියෙන්නේ. කොහොමද මේ පැත්තට ත්වරණය ගන්නෙ? දැන් මේ පැත්තට ත්වරණය ගන්න ඒ කියන්නේ මේ ස්පර්ශක පැත්තට ලම්බක පැත්තට ත්වරණය ගන්න. මේක මෙන්න මේ අතට. ඒ අතට ත්වරණය ගන්න. ඔන්න ඔය පැත්තට ත්වරණය ගන්න. අපි ඒත් අවසාන ප්‍රවේගයෙන් අවසානයේ බලන්න මේ පැත්තට ප්‍රවේගයක් තියෙනවා v sin අපිට එක පැත්තක් කරන් නවත්තන්න බෑ අනිත් පැත්තත් බලන්න ඕනේ. මොකද මේ දෙවෙනි ප්‍රවේගය අපි කැලි දෙකකට කැඩුවානේ. ඒ කැඩුවම අපිට පේනවා ස්පර්ශක පැත්තට ප්‍රවේග වෙනසක් නැහැ.
ලම්බක පැත්තට කියන්නේ කේන්ද්‍රයේ පැත්තට. මෙතනදී නම් මේක කේන්ද්‍රයේ පැත්තනේ. මේ පැත්තට මොකද්ද තියෙන ප්‍රවේග වෙනස? අවසාන එකෙන් ඒ කියන්නේ v sin delta theta මෙතන එන්නේ. ඒකෙන් v sin delta theta වලින් මෙන්න මේ පැත්තට තියෙන මුල් ප්‍රවේගය අඩු කරන්න ඕනේ. මොකද්ද මේ කාලය t වෙන මොහොතේ මේ පැත්තට තියෙන ප්‍රවේගය? දැන් මුළු ප්‍රවේගයම තියෙන්නේ මේ පැත්තට ලම්බකව. ඒතර මේ ප්‍රවේගය මේ පැත්තට සංරචකයක් නැහැ, බලපෑමක් නැහැ ලම්බක පැත්තට, මේ පැත්තට බිඳුවයි. ඒ නිසා ආරම්භක ප්‍රවේග සංරචකයේ කේන්ද්‍රයේ පැත්තට බිඳුවයි. හැබැයි මොහොතකට පස්සේ ප්‍රවේග සංරචකයක් ඇවිල්ලා තියෙනවා. කේන්ද්‍රයේ පැත්තට v sin delta theta සංරචකයක් ඇවිත් තියෙනවා. දැන් v sin delta theta කියන්නේ මම අද ඔබට ඉගෙනුවා පුංචි කෝණයක sin අගය පුංචි කෝණයක sin අගය ඒ කෝණේ රේඩියන් අගයටත් tan අගයටත් සමානයි කියලා. මතකද? පුංචි කෝණයක රේඩියන් අගයයි tan අගයයි sin අගයයි තුනම සමානයි. එහෙනම් මේ sin delta theta බොහොම පොඩි. මේ sin delta theta කියන එක ගන්න පුළුවන් රේඩියන delta theta කියලා. sin delta theta කියන්නේ රේඩියන් delta theta. එහෙනම් මෙන්න මේ පැත්තට ඇති වෙන ප්‍රවේග වෙනස මෙන්න මේ sin delta theta වෙනකොට radian delta theta දැම්මහම v delta theta කියලා එනවා. එතකොට වෘත්තය අංශුව මෙතන තියෙන මොහොතේ අපි බැලුවාම මේ මොහොතයි ඊට මොහොතකට පස්සේ බැලුවාම ස්පර්ශක පැත්තට ප්‍රවේග වෙනසක් නැහැ. හැබැයි ඒ ප්‍රවේගයට ලම්බකේ නම් කේන්ද්‍රයේ පැත්තට ප්‍රවේග වෙනසක් තියෙනවා. v delta theta කියන. දැන් මෙතන මේ ප්‍රවේග වෙනස මේකනේ. ප්‍රවේග වෙනස මේක නම් ත්වරණය මොකද්ද? ත්වරණය කියන්නේ මම දැන් ලොකු වාක්‍ය ලියන්නේ නැහැ. මොකද මේක අත්‍යවශ්‍ය ඔප්පු කිරීමක් නොවන නිසා. මේ ප්‍රවේග වෙනස කාලයෙන් බෙදුවොත් එනවා ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ v delta theta බෙදීම delta t. කාලය මේකට කියන්නේ delta t කියන. මෙන්න ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේක කොයි පැත්තටද තියෙන්නේ? අර අපි කතා කරපු පිහිටීමේ කේන්ද්‍රයේ දෙසට තියෙන තෝරණය. මේ පැත්තට නෙවෙයි තියෙන්නේ. ස්පර්ශක ප්‍රවේග වෙනස බිඳුවයි වෘත්තයට ලම්බකව තමයි ප්‍රවේග වෙනස තියෙන්නේ v delta theta බෙදීම delta t. දැන් මෙතන delta theta කියන්නේ delta t පොඩි කාලයේදී කැරකුණු කෝණය. ඒ කෝණේ කැරකුණු කෝණේ කාලෙන් බෙදුවම එන්නේ කෝණික ප්‍රවේගය. theta බෙදීම t ම තමයි. ඉතින් මේ delta theta බෙදීම delta t කියන්නේ omega v omega. එහෙනම් ඔන්න මම දැන් ඔප්පු කෙරුවා වෘත්තයට ස්පර්ශකව තෝරණයක් නැති බව බිඳුව බව ඒක. වෘත්තයට ලම්බකව එනම් කේන්ද්‍රයේ දෙසට තෝරණයක් තියෙන බව. ඒ ත්වරණයේ වටිනාකමත් අපිට ඔප්පු කරන්න පුළුවන් v omega කියලා. v omega. v කියන්නේ වේගයේ විශාලත්වය v omega. ඔයගලන්ට මතක ඇති මේ v කියන්නේ නැත්නම් omega කියන්නේ v බෙදීම r නැත්නම් v කියන්නේ මේ සමීකරණය මතකනේ v කියන්නේ r omega. v කියන්නේ r omega එහෙනම් omega කියන්නේ v බෙදීම r. එතකොට මෙතන omega වෙනුවට v බෙදීම r දැම්මොත් අපිට එනවා කේන්ද්‍ර අபிසාරී ත්වරණය. කේන්ද්‍රයට එල්ලව මේ තියෙන පැත්ත. කේන්ද්‍රයට එල්ලව තියෙන ත්වරණය v omega. මෙතන omega වෙනුවට v බෙදීම r දැම්මොත් v වර්ගයේ බෙදීම r. v වර්ගයේ බෙදීම r කියලා. එහෙම නැත්තම් මෙතන v වෙනුවට r omega කියලා දාන්න r omega වර්ගය කියලා එනවා. මෙන්න කේන්ද්‍ර අபிසාරී ත්වරණය. මේක ඉතාම වැදගත් සමීකරණයක් වෙනවා වෘත්ත චලිතයේ දිගින් දිගට අපිට ඕන වෙන. වෘත්ත චලිතයේ දිගින් දිගට අපිට ඕන වෙන. તો අපේ උසස් පෙළ භෞතික විද්‍යාව මේක දැනගෙන පාවිච්චි කරන්න කියලා කියන්නේ. මේක ඔප්පු කරන්න කියන්නේ නැහැ. මම ඔප්පු කරලා පෙන්නුවා වුණාට ඕගලන්ට ඒක තේරුණත් නැතත් දුක් වෙන්න එපා. සමහර අයට කුතුහලයේ තියෙන කොහොමද මේක වෙන්නේ? ඇත්තට මේක වෙන්නේ කොහොමද කියලා හිතන්න වටිනවා නේද? වෘත්තයක අංශුවක් යනවා හැබැයි තෝරණයේ තියෙන කේන්ද්‍රය පැත්තට. ඒතකොට කොහොමද ඒක එන්නේ කියන එක හොඳට බැලුවොත් ගණිතමයව තා පැහැදිලිව තේරුම් කරන්න පුළුවන්. මම කරපු දේවල් ඇතුළෙම මේක කරගන්න පුළුවන්. එතන අර පුංචි කෝණයක කෝසයින් නගය බිඳුවයි කියන එක ගන්න ඕනේ. පුංචි කෝණයක සයින් නගය රේඩියන් නගයට සමානයි කියලා ගන්න ඕන. එහෙම ගත්තාම මේක නිකම්ම තමුන්ට ඔප්පු කරගන්න පුළුවන්. එතකොට දැන් කොහොම වුණත් අන්තිමේ දැනගත යුත්තේ මොකද්ද? මොකද්ද දැනගත යුත්තේ? වෘත්ත චලිතයේ නියත කෝණික ප්‍රවේගයකින් නියත වේගයකින් වෘත්ත චලිතයේ දෙන අංශුවකට ත්වරණයක් තියෙනවා. ත්වරණය තියෙන්නේ වෘත්තයට
ස්පර්ශකව නෙමෙයි වෘත්තයට ලම්බකව එනම් කේන්ද්‍රයේ දෙසට. ඒ තෝරණයට අපි කියනවා කේන්ද්‍ර අபிසාරී තෝරණය කියලා. ඒ කේන්ද්‍ර අபிසාරී තෝරණය ඒ නම් ඒක ගන්න පුළුවන් එක්කෝ v වර්ගය බෙදීම r. v කියන්නේ අර වේගයේ අංශුවේ අර r කියන්නේ v වර්ගය බෙදීම r නැත්නම් r ඔමෙගා වර්ගය. අර ඒ වැඩි කිරීම කෝණික ප්‍රවේගයේ වර්ගය කියන එක. මේ සමීකරණය පාඩම් කරගන්න ඕනේ මේ ඔප්පු කරපු එක තේරුණත් නැතත්. කවදාක්වත් උසස් පෙළ භෞතික විද්‍යාවට මේක ඔප්පු කරන්න කියන්නේ නැහැ. ඔප්පු කරන්න කියන්නේ නැහැ. මේ තෝරණය කීයද කියලා දැනගන්න ඕනේ. තෝරණයේ තියෙන කේන්ද්‍රය දෙසට කියලා දැනගන්න ඕනේ. එතකොට ඒක තමයි මෙතන මේ විස්තර කරලා තියෙන මේක ටිකක් මේ ඔප්පු කිරීම මේ අකුරු කුඩා නිසා මම වැඩි පැහැදිලි කිරීමකට මේක ගත්තේ මේ තියෙන්නේ. දැන් අර මම ඇඳපු රූපෙම මෙතන තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේක ලොකු කරලා බලන්න. ඔයගලන්ගේ තිරේ ඔයගලන්ගේ උපකරණයේ තියෙන මේකම තමයි මම මේ කළේ. මේ වෘත්තයේ ස්පර්ශක පැත්තට විභේදන කොට මේ මොහොතකට පස්සේ b වල තියෙන්නේ. කාලය t වෙනකොට a වල, කාලය t ධන ඩෙල්ටා t වෙනකොට b වල. ඒතර මේ තියෙන්නේ එතනදී ප්‍රවේගය එතනදී වෘත්තයේ ස්පර්ශක ඒක අපි විභේදනය කරුවා. කලින් ප්‍රවේගයේ පැත්තටයි ඊට ලම්බක පැත්තටයි. අපි වෙනස පෙන්නනවා මේ ස්පර්ශක පැත්තට ප්‍රවේග වෙනස බිඳුවයි කියලා. v cos delta theta ඍණ v. එතකොට එතන v එළියට ගත්තාම අපිට ආවා cos delta theta ඍණ 1. පුංචි කෝණයක cosine නගේ 1 හින්දා එතන 1 ඍණ 1 බිඳුව ඇවිල්ලා 1 බිඳුව වෙනවා. වෘත්තයට ලම්බක පැත්තට ගත්තාම මොකද්ද? මේ පැත්තට කිසිම ප්‍රවේගයක් නැහැ. මේ මුලින් මේ පැත්තට ලම්බක පැත්තට මෙයාගේ ප්‍රවේග සංරචකයේ බිඳුවයි. හැබැයි මොහොතකට පස්සේ ප්‍රවේගයක් ඇවිල්ලා. එහෙනම් ප්‍රවේගය වෙනස් වෙලා තියෙන මේ පැත්තට. ප්‍රවේගය මොකද්ද අලුත් ප්‍රවේගය? v sin delta theta ලම්බක පැත්තට. මේ පැත්තට බිඳුව හින්දා වෙනස v sin delta theta වෙන බිඳුව. sin delta theta කියන්නේ radian delta theta කියලා දැම්ම. එතකොට එනවා වෙනස v delta theta කියලා. v delta theta delta t වලින් බෙදපුවම එනවා ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය v omega කියලා. v omega කියන එක සුළු කරාම අපිට එනවා ඒ v omega කියන්නේ එක්කෝ r omega වර්ගය නැත්නම් v වර්ගය බෙදීම r කියලා. හරිනේ කතන්දරේ. අන්න ඒ විදිහට මේක තේරුම් ගන්න බලන්න ඕනේ. මේ තියෙන මම ඒ ටික ඔක්කොම ලියලා තියෙනවා. කේන්ද්‍ර අபிසාරී තෝරණය v omega කියන්නේ r omega වර්ගය නැත්නම් v වර්ගය බෙදීම r කියලා. ඒතර මෙන්න මේ ඉතා වැදගත් දේ මෙතන තියෙනවා. මේ තියෙන්නේ. එනම් වෘත්තයේ ස්පර්ශකව ප්‍රයෝග වෙනසක් හෝ තෝරණයක් නොමැත. මේන් පැහැදිලි වන්නේ වෘත්තයක චලනය වන අංශුවකට තෝරණයක් ඇත්තේ කේන්ද්‍රයේ දෙසට පමණක් බවය. හරිනේ. මේ ඔප්පු කිරීම මෙතන හරියටම ලියලා තියෙනවා මේ කෝණේ පුංචි වෙනකොට cos ඒ පුංචි කෝණේ cosine නගේ එකට ලං වෙන්නේ එකට එන්නේ. ඒ හින්දා මෙතන 1 ඍණ 1 බිඳුව වෙනවා. හරි. අර අනිත් sin delta theta එකත් මම අතන අරගෙන ඇති. delta theta කියලා අරගෙන ඒ අනුව මේක ඔප්පු කිරීම පැත්තක තියදී සමීකරණය හොඳට පාඩම් කරගන්න ඕනේ. ඒක බෑ කියන්න බෑ. ඒක උසස් වලට තියෙනවා විතරක් නෙමෙයි අපිට ගැටලු වෙනවා. ඊටාම් වැදගත් වෙනවා මේ පිළිබඳ කතාව. එතකොට දැන් බලන්න අපි වෘත්තවල යන බොහෝ දේවල් දන්නවා. අපි සූර්යයා වටා පෘථුවිය යන එක ගමු. සූර්යයා වටා පෘථුවිය යන එක. දැන් සූර්යයා වටා පෘථුවිය යනකොට පෘථුවියට ඒ චලනය වන පැත්තට ස්පර්ශක තෝරණයක් නැහැ. තෝරණේ තියෙන කේන්ද්‍රයේ දෙසට. නම් සූර්යයා දෙසට තෝරණයක් තියෙනවා පෘථුවිය. පෘථුවියේ සූර්යයා දෙසට මොහොතින් මොහොත ප්‍රවේගය වෙනස් වෙනවා. තෝරණයක් තියෙනවා. තෝරණයක් එන්න පුළුවන්ද ස්කන්ධයක් තියෙන දෙයකට බලයක් නැතුව. නිව්ටන්ගේ නියම නේද? F සමානයි ma. බලය නැතුව තෝරණය එන්න විදියක් නැහැ. ස්කන්ධයක් තියෙන වස්තුවකට m තෝරණය a නම් බලයක් තියෙන්න ඕනේ තෝරණයේ පැත්තට ma කියන. එහෙනම් පෘථුවිය සූර්යයා වටා අපි ආසන්න වශයෙන් වෘත්තයක යනවා කියලා ගත්තොත් ඔයගලන්ට පේනවා ඇති පෘථුවියේ තියෙනවා සූර්යයා දෙසට තෝරණයක්. එසේ තෝරණය වීමට පෘථුවිය මත බලයක් දෙන්න ඕනේ සූර්යයා දෙසට. කොහොමද බලය එන්නේ? ඉතා සරලව ඔබ දන්නවා මේ වස්තු අතර ගුරුත්වාකර්ෂණ බල තියෙනවා. සූර්යයා පෘථුවිය මත ඇති කරන ආකර්ෂණ බලය තමයි මෙතන කේන්ද්‍ර අபிසාරී බලය විදිහට ක්‍රියා කරන්නේ. ඒ බලය මෙයාගේ ත්වරණය සපයමින් මේක මේ වක්‍රාකාර පතයේ ගමන පවත්වා ගනු ලබනවා. ඒතර වෘත්තාකාර පතයක ස්කන්ධයක් ඇති අංශවක භ්‍රමණය පවත්වා ගැනීම සඳහා මොකද අවශ්‍ය?
ඒ කේන්ද්‍රය දෙසට ඒ වෘත්තයේ බලයක් අවශ්‍යයි. තොරණයක් ගන්න බෑ බලයක් නැතුව. ඒතර තොරණය ඇතිවීමට බලයක් අවශ්‍යයි. එතකොට බලන්නකෝ. එතකොට ඒ බලයට අපි කියනවා කේන්ද්‍ර අபிසාරී බලය කියලා. අපි කියනවා වෘත්ත චලිතයක් ස්කන්ධයක් ඇති අංශයකට පවතින්න බෑ කේන්ද්‍ර අபிසාරී බලයක් නැතුව. මොකක් හරි විදියකින් මේ බලය එන්න ඕන. මොකක් හරි විදියකින් කේන්ද්‍රය දෙසට බලයක් නැතුව මේ කේන්ද්‍රය දෙසට මේ ත්වරණය එන්න විදියක් නැහැ. වෘත්ත චලිතය පවතින විදියක් නැහැ. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. ත්වරණය තියෙන්නේ කේන්ද්‍රය දෙසට නම් වෘත්ත චලිතය දනාංශෝක ත්වරණයක් තියෙනවා නම් ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාවයක් තියෙනවා නම් කේන්ද්‍රයට ඇයි ඒක මේ වටේ අයියයි තියෙන්නේ ඇයි ඒක කේන්ද්‍රයට වැටෙන්නේ නැත්තේ? ඒක තමයි අනිත් අපූර්ව ලක්ෂණය. කේන්ද්‍රයට වැටෙන්නේ නැතුව දුර එකම ප්‍රමාණය තියාගෙන චලිතයක යෙදෙනවා මෙතනදී. ඇයි වැටෙන්නේ නැත්තේ? ඇත්ත දේ නම් මේක දිගටම වැටෙනවා. දිගටම වැටෙනවා අපිට තේරෙන්නේ නැහැ. අපි මේ සාමාන්‍ය මනුෂ්‍ය මනසට තේරෙන්නේ නැහැ මේක වැටෙනවා කියන එක. කියන්නේ මෙන්න මේකයි හේතුව මම ඔයගලන්ට මේක තේරුම් කරන්න බලන්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් වෘත්තයක චලනය වන මේ අංශුව ගත්තාම මේක මෙතන තියෙනවා කියමුකෝ. කේන්ද්‍රයේ දෙසට බලයක් තිබුණොත් තමයි මේ ත්වරණය හා මේ වෘත්ත චලිතය පවත්වා ගන්න පුළුවන්. මේ බලය නැති වුණු ගමන් මේකේ ත්වරණය නැති වෙනවා. ත්වරණය ඇති වුණොත් මේක කොහෙද යන්නේ? ත්වරණය නැති වුණොත් මේක මේ ප්‍රවේගීය දිශාවට යන්න ඕනේ. අන්න එහෙම. කොහොම යයි යන්නේ? යම් විදියකින් මේ බලය නැති වුණු දවසක පෘථුවිය ගන්නකො. මේ පෘථුවිය, මේ සූර්යයා. මේ ගුරුත්ව බලය නැති වුණොත් යම් මොහොතක පෘථුවිය මෙහෙට වැටෙන්නේ නැහැ. බලය නැති වුණොත් එහෙම අර තිබුණු වේගයේ පැත්තට හේම මේ යන්න යනවා පෘථුවිය. එහෙම යන්න යනවා. දැන් බලන්න මේ බලය නිසා තමයි මේ පෘථුවිය දිගින් දිගට මෙතනට එන්නේ මේ බලය නිසායි. මේ බලය නැත්තම් මෙහෙ යන්නේ. මෙතනදී යන්නේ මෙන්න මෙහෙ. බලය තිබුණ නැත්තම්. මෙතනදී යන්නේ මෙහෙ. බලය තිබුණ නැත්තම්. මේ බලය විසින් මේක බැඳලා තියා ගන්නවා කේන්ද්‍රයට. පේනවද? නිසා මේ ගමනේදී අපිට නොහිතුණාට මේ දුර අඩු නොවුණාට කේන්ද්‍රයට තියෙන දුර නියතයක් වුණාට දුර අඩු නොවුණාට දිගින් දිගට මේ කැරකෙන වස්තුව කේන්ද්‍රයට වැටෙනවා. ඔබට ඒක තේරෙනවද මන්? නැත්තම් මෙහෙ යන්න තිබිච්ච එක මෙහෙ ඇවිල්ලා වැටිලානේ. මෙහෙ යන්න තිබිච්ච එක මෙහෙ ඇවිල්ලා වැටිලානේ. දැන් මේක කෙලින්ම ගියා නම් මෙහෙ තියෙන්නේ මේ වෙලාවේ. දැන් වැටිලා. මේක මෙතනින් මෙහෙම ගියා නම් වැටිලා. පේනවද? දිගටම වැටෙනවා. ඒ නිසා දිගින් දිගට කේන්ද්‍රයට වැටීමක් තියෙනවා. දිගින් දිගට කේන්ද්‍රය දෙසට තෝරණයක් තියෙනවා. නිසා මේක තේරුම් ගන්න බැරි දෙයක් වෙන්න බෑ. අපි අර සාමාන්‍ය අපි හිතන පෙට්ටියෙන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න හිතලා බලලා එතකොට ඔබට තේරෙයි මේ අංශුව දිගින් දිගට කේන්ද්‍රයට වැටෙනවා. කේන්ද්‍රය දෙසට තෝරණය වෙනවා. ලං නොවි වැටෙනවා. එහෙම නේද? ලං නොවි වැටෙනවා. ඒක තමයි මේ ලක්ෂණය. ඉතින් අන්නේ වෘත්ත චලිතය ගැන එතන මම කිව්වා වගේ වෘත්ත චලිතය දිගටම පවත්ව ගන්න නම් කේන්ද්‍ර අபிසාරී බලයක් ඕනේ. ඒතර වස්තුවක් වෘත්තයක භ්‍රමණය වන විට අනිවාර්යයෙන් මේට ත්වරණයක් පවතින අතර එහි වේගය v වන මොහොතක කේන්ද්‍ර අபிසරණය අපි මේක නැත්තම් මේක කියලා කිව්වා. භ්‍රමණය වන වස්තුවට ස්කන්ධයක් තියෙනවා නම් m කියන කේන්ද්‍ර අபிසාරී ත්වරණය පවත්වා ගැනීමට කේන්ද්‍ර අபிසාරී බලයකුත් ඕන වෙනවා. ඒතර මේ බලය F නම් F කියන්නේ m මේ නිව්ටන්ගේ නියම. ඒතර කැරගෙන වස්තුවේ ස්කන්ධය m නම් අපි දන්නවා ත්වරණය v වර්ගයේ බෙදීම r නම් කේන්ද්‍ර අபிසාරී බලය එක්ක mv වර්ගයේ බෙදීම r වෙන්න ඕනේ. නැත්නම් mr ඔමෙගා වර්ගය වෙන්න ඕනේ. r ඔමෙගා වර්ගය. mr ඔමෙගා වර්ගය. ඒතර මෙන්න මේ බලය හරියට තිබුණොත් විතරයි ස්කන්ධය m වන වස්තුවකට අරය r වන වෘත්තයක v වේගයෙන් නැත්නම් ඔමෙගා කෝණික ප්‍රවේගයකින් කැරකෙන්න පුළුවන්. නැත්නම් කැරකෙන්න බෑ. හරි නේද? ඒතර ඒ දේවල් තෘප්ත වුණොත් මේ භ්‍රමණය පවතිනවා. භ්‍රමණය දිගටම පවත්වා ගන්න පුළුවන්. එතකොට මම හිතන්නේ අපිට අද බොහෝ දේවල් කතා කරුවා. මේ දේවල් හොඳට නැවත නැවත බලන්න, කියවන්න, සමීකරණ වෙනම ලියා ගන්න, කෙටි සටහනක් හදා ගන්න. පාඩම් කරගත්තොත් මේක අමාරු දෙයක් වෙන්නේ නැහැ. මේක ඉතාම රසවත් චලිතයක්. අපි මුළු විශ්වය පුරා දිගින් දිගට දකින චලිතයක්. වෘත්ත චලිතය
මේක තේරුම් ගත්තාම කම්පන, දෝලන, තරංග, ධ්වනිය, සරල අනුවර්තීය චලිත මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. දැන් මුලින් ඉඳලා ගිහිල්ලා මේක හරියට තේරුම් ගන්න. එතකොට ඔබට ඉතා වැදගත් වන ඇත්තටම විශ්වයේ පැවැත්ම තියෙන දෝලන කම්පන මත. ඒ පැවැත්ම ගැන ඔබට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අධෛර්යමත් වෙන්නේ නැතුව මේ ටික පාඩම් කරලා හරියට තියාගන්න බලමු එතන ඉඳලා ඊළඟ පාඩමේදී කතා කරන්න.